ඔගොල්ලෝ හැමෝම අද ලෙසන් එකට සාදරයෙන් පිළිගන්නවා. එතකොට අපි ගිය සතියේ ලෙසන් එකේ සාකච්ඡා කරපු දේවල් මොනවද කියලා බැලුවොත් එහෙම ගිය සතියේ ලෙසන් එකේදී අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරා functional dependencies. එතකොට මොනවද full functional dependency එකක් කියන්නේ මොකක්ද? partial dependency එකක් කියන්නේ මොකක්ද? transitive dependency එකක් මොකක්ද කියන ওই dependencies ටික අපි ඉගෙන ගත්තා. එතකොට ඇයි මම මේ dependencies ටික කරේ? දැන් අද කරන්න ඉන්න පාඩම normalization process එක. මේ normalization process එක ගැන අපි ඉස්සරහට ඉගෙන ගන්න නම් ওই dependencies ටික අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුමයි. මොකද නැත්නම් අපිට මේ normalization process එක අපිට සිද්ධ කරන්න බෑ. ඒක නිසා අපි ওই functional dependencies පිළිබඳ හොඳට දැනුම ලබා ගත්තට පස්සේ අපි දැන් බලමු normalization process එක කියන්නේ මොකක්ද කියලා. මෙහෙමයි. දැන් මම ඔයගොල්ලන්ට අර ගිය සතියේත් විස්තර කරා වගේ ඒ කියන්නේ දැන් අපි හදන table එකක් ගත්තොත් ඒවා. ඒ table එක අපි කොච්චර හිතන් හිටියත් මේක හරි table එකක් කියලා මේකේ ඇත්තටම data duplication ඊට පස්සේ data inconsistency ඔය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අර මම කිව්වේ අපි normalization process එකකින් කරන්නේ මොකක්ද? මේ අපි හදපු tables ටික tune up කරන එක. පුළුවන් තරම් accurate කරන එක errors අඩු කරලා. ඉතින් එහෙම accurate කරගන්න නම් ඒක අපි step by step process එකකට යන්න ඕන. සාමාන්‍යයෙන් normalization කරද්දී table එක normalize කරනවා කියලා කියන අපි මෙන්න මේ common theory එක දැනගෙන සිටිය යුතුයි. හැබැයි මේක හැම තැනදීම 100%ක්ම apply වෙන්නේ නැහැ. නමුත් ගොඩක් තැන්වලදී මේක apply වෙනවා. අපි නිතරම බලන්න ඕන table එකක පුළුවන් තරම් columns ප්‍රමාණය අඩු කරලා tables ප්‍රමාණය වැඩි කරගන්න බලන්න. table එක columns ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ එතන ඒ data එක accuracy එක අඩු වෙනවා. data duplicate වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් ඒ වගේ ඒවා අපි නවත්ත ගන්න තමයි අපි පුළුවන් තරම් columns ප්‍රමාණය අඩු කරලා tables ප්‍රමාණය වැඩි කරගන්න try එකක් දෙන්න. හරි. ඒක සිද්ධ කරන්න නම් අපිට යන්න වෙනවා process එකක්. අපි මේ process එකට කියනවා normalization process එක කියලා කියනවා. හරි. දැන් අපි මේ A level syllabus එකේදී අපි ඉගෙන ගන්නේ ප්‍රධාන වශයෙන්ම normalization process steps 3යි අපි ඉගෙන ගන්න. ඊට අමතරව මම කියලා දෙන්න ඕගොල්ලෝ මොකක්ද මේ Boyce code normal form කියලා කියන එකක් දැනගෙන සිටීම වැදගත්. එතකොට අපි බලමු මොකද්ද මේ first normal form එක කියන්නේ කියලා. දැන් ඊට කලින් මම කියනවා සාමාන්‍යයෙන් අපි table එකක් fully tune up කරන්නේ ඉස්සෙල්ලා first normal form එකෙන් අපි දන්න theories ඊට අදාළ theories දාලා table එකේ columns අඩු කරගන්නවා. ඊට පස්සේ first normal form එකේදී අපි හදාගත්ත table ටික අපි මොකද කරන්නේ second normal form එකට ගේනවා. second normal form එකට ගෙනල්ලා බලනවා second normal form එකට අදාළ theories ටික දාලා මේ table තවදුරටත් decompose කරගන්න. ඒ කියන්නේ table තවදුරටත් කඩා ගන්න පුළුවන්ද කියලා බලන්න. second normal form එකත් අපි කරාට පස්සේ third normal form එකට ගිහිල්ලා ඒකේ table decompose කරන්න බලනවා. දැන් මේ එක එක normal form එකට අදාළ conditions තියෙනවා. අන්නේ conditions true වෙනවා නම් විතරයි අපි මොනවා හරි table එකක් අදාළ normal form එකේ තියෙනවා කියලා කියන්නේ. හරි. අපි බලමු ඉස්සෙල්ලාම මොකක්ද first normal form එකක් කියන්නේ කියලා. එතකොට බලන්න. A relation R is the first normal form if domains of all attributes in the relation are atomic කියලා කියන්නේ simple and invisible. එතකොට මේ මොනවා හරි table එකක් first normal form එකේ තියෙන්න ඕනේ නම් ඒකේ තියෙන condition එක තමයි ඒ table එකේ තියෙන හැම value එකක්ම atomic වෙන්න ඕනේ. මොකද්ද මේ atomic කියලා කියන්නේ? atom කියලා කියන්නේ පරමාණු. පරමාණු කියලා කියන්නේ ඇත්තම අපි අර්ථ දැක්වීම ගත්තොත් බෙදාගෙන ගිහලා තව දුරටත් බෙදිය නොහැකි මේ වස්තුව තමයි පරමාණු කියලා කියන්නේ. ඒ වගේ තමයි මේකේ මේ table එකක data atomic වෙන්න ඕනේ. ඒ data atomic වෙන්න ඕනේ කියලා කියන්නේ ඒ data එක අපිට තව දුරටත් කොටස් වලට බෙදා වෙන් කළ නොහැකි වෙන්න ඕන. අන්න ඒ වගේ values තමයි අපි allow කරන්නේ
මේ ෆස්ට් නෝමල් ෆෝම් එකට. ඉතින් මේ ෆස්ට් නෝමල් ෆෝම් එකට ඒ වගේ ඇටොමික් වැලියුස් තියාගන්න නම් අපි මෙන්න මේ අවශ්‍යතා මෙන්න මේ කන්ඩිෂන්ස් තුන නැති කරන්න ඕන. මෙන්න මේ ලක්ෂණ තුන නැති කරන්න ඕන. අපි බලන්න ඕන ටේබල් එකක රිපීටිං ගෲප්ස් තියෙනවද කියලා. හරි. රිපීටිං ගෲප්ස් කියලා කියන්නේ මොනවද මතක කරගන්න මම කියලා දුන්නා. හරි. මෙන්න මේ වගේ ගත්තොත් මම උදාහරණයක් ගත්තොත් එහෙම මෙන්න මේ ටේබල් එක බලන්න. එම්ප්ලොයි. එතකොට එම්ප්ලොයිගේ එම්ප්ලොයි ID තියෙනවා, එම්ප්ලොයි නේම් තියෙනවා, ඇඩ්‍රස් තියෙනවා, එයාගේ ස්කිල් 1 එක තියෙනවා, ස්කිල් 2 එක තියෙනවා, ස්කිල් 3, ස්කිල් 4. එතකොට මෙන්න මේ ස්කිල් කියන ඇට්‍රිබියුට් සෙට් එක. කියන එකම එයාගේ පළවෙනි හැකියාව මොකක්ද, දෙවෙනි හැකියාව, දෙවෙනියට දක්ෂ මොනවද, තුන්වෙනියට දක්ෂ මොනවද, හතරවෙනියට දක්ෂ මොනවද. දැන් මෙන්න මේ වගේ තිබුණොත් ඒ කියන්නේ මේ රිපීටිං ගෲප්ස් අපිට අඳුර ගන්න තියෙන ලක්ෂණය තමයි එකම නමින් තමයි ඒ ඇට්‍රිබියුට්ස් තියෙන්නේ. ඇට්‍රිබියුට්ස් වල ප්‍රිෆික්ස් එක ඊට පස්සේ අංකයකින් 1 2 3 වගේ කියලා නැත්නම් ABC වගේ මොකක් හරි තියලා ඊට පස්සේ වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට අර එකම නමින් තමයි ඒක දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ෆස්ට් නෝමල් ෆෝම් එකේදී මෙන්න මේ වගේ දැක්කොත් එහෙම රිපීටිං ගෲප්ස් ඒ වයින් කරන්නත් ඕන. ඊට පස්සේ බලන්න ෆස්ට් නෝමල් ෆෝම් එකේ මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් අයින් කරන්න ඕන. දැන් එතකොට ඕගොල්ලෝ දන්නවා මොනවද මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් කියන්නේ කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදියට කියන්න බල ෆෝන් නම්බර් එක. ඒ සෙල් එකට දැන් බලන්න මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එක ගත්තොත් ඒව ඇටොමික් නැහැ. එයි එක පුද්ගලයෙක්ට ෆෝන් නම්බර්ස් දෙකක් දාන්න පුළුවන්. මේ ළඟ තියෙන්න පුළුවන්. එතකොට ඒක වගුවක දැම්මොත් එහෙම ඒ වගුවේ ඒ අදාළ පුද්ගලයාගේ නමට ඉදිරියේ ෆෝන් නම්බර්ස් දෙකක් තියෙනවා. එතකොට ෆෝන් නම්බර්ස් කියන ඒවා ඇටොමික් නෑ. එතන වැලියුස් දෙකක් තියෙනවා. අපිට එක වැලියු එකයි තියෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඉතින් ඒ වගේ ඇට්‍රිබියුට්ස් දැක්කොත් එහම අපි ඒව ඉවත් කිරීමත් සිද්ධ කරන්න ඕන. ඊට පස්සේ බලන්න කොම්පොසයිට් ඇට්‍රිබියුට්. මොනවද කොම්පොසයිට් ඇට්‍රිබියුට් කියලා කියන්නේ? උදාහරණයක් මතක කරගන්න නේම් එක. නේම් එක බෙදන්න පුළුවන් ෆස්ට් නේම්, මිඩල් නේම්, ලාස්ට් නේම් කියලා තුනකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ අන්න ඒ වගේ තව දුරටත් බෙදා වෙන් කළ හැකි ඇට්‍රිබියුට්ස් තියෙන්න බෑ. ඒවට කියන කොම්පොසයිට් ඇට්‍රිබියුට්ස් කියලා. එතකොට ෆස්ට් නෝමල් ෆෝම් එකේ තිබිය යුතු ලක්ෂණ මොනවද? ප්‍රධාන ලක්ෂණය තමයි මේ ඇටොමික් වැලියුස් තියෙනවා. ඇටොමික් වැලියුස් තියාගන්න නම් අපි මෙන්න මේවා තියෙනවා නම් ඒවා ඉවත් කළ යුතුයි. හරි. රයිට්. අපි උදාහරණයක් අරගෙන බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි. අපි ඊට පස්සේ මේ පොඩි උදාහරණයකින් බලමු කොහොමද ටේබල් එකක මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් තිබුණොත් අපි ඒවා මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් ටික ඉවත් කරන්න කියලා බලමු. හරි. මම මේ උදාහරණයෙන් කියලා දෙන්න මේ මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් ඉවත් කරන්න හැටි. ඊට පස්සේ මම ඊළඟ උදාහරණයෙන් කියලා දෙන්න කොහොමද මේ කොම්පොසයිට් ඇට්‍රිබියුට්ස් රිපීටින් මේ තුනම එකපාර ඉවත් කරන හැටි මම කියලා දෙන්න. හරි. බලන්න දැන් මෙතන මේ ඩිපාර්ට්මන්ට් කියලා ටේබල් එකක් තියෙනවා. මේ ටේබල් එකේ D name, D number, department manager, SSN ඊට පස්සේ department location එක තියෙනවා. බලන්න මේ department location එක කියන එක. දැන් ඕගොල්ලන්ට බැලුවහම මේක තේරෙනවා. research කියන department එකේ location ගත්තොත් එහෙම location තුනක් තියෙනවා. එතකොට දැන් මේක ගත්තොත් එහෙම මේ headquarters කියන එකේ D location එක metro. හරි. ඒක ඇවිල්ලා atomic value එක. administration department එකේ D location එක මාළඹේ. ඒත් වෙලාව atomic value එක කියන්නේ එතනින් එහාට තවත් වෙන් කරන්න බෑ කොටස් වල. දැන් research department එකේ D location එක මොකක්ද කියලා අහුවොත් එහෙම කියන්න උත්තර තුනක් තියෙනවා. ඉතින් එතකොට මේ ඒක එතකොට atomic නැහැ. ඒක ඇවිල්ලා multi value. ඉතින් මේ වගේ multi valued attribute කොහේ හරි table එක තියෙනවා දැක්කොත් එහෙම අපි first normal form එකේදී මොකද කරන්න ඕන? ඒ multi valued attributes ටික අපි ඉවත් කරන්න ඕන මේ table එකෙන්. කොහොමද අපි මේ multi valued attributes ඉවත් කරන්නේ? මෙන්න මෙහෙමයි. හරි ලේසි. ඉස්සෙල්ලා අපි ප්‍රධාන මේක තමයි department table එක තමයි ප්‍රධාන table එක. ප්‍රධාන table එක අඳිනවා department name, department number, department manager, SSN, social security number. right. මේ multi valued attribute තියෙන column එක අතහැරලා ඉතුරු තුනෙන් ප්‍රධාන table එක අපි normal විදිහට ලියනවා. right. අපි ඊට පස්සේ මොකද කරන්නේ? අලුතෙන් table එකක් හදනවා. ඒ table එකට මේ අපි මෙතන අතහැරපු multi valued attribute column එකයි මේ table එකේ primary key එකයි දානවා. මේ බලන්න. දැන් මේ මම කිව්ව විදිහට පළවෙනි table එක අර අපි multi valued attribute column එක අතහැරලා ඇඳපු table එක තමයි මේ තියෙන්නේ. data එක මේකේ හැමම තියෙන කිසිම වෙනසක් නැහැ. මුල් column තුන.
මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් තියෙන කොලම් එක මොකද කරේ? අපි ඒ කොලම් එක ගත්ත වෙනම d ලොකේෂන් කියලා. ඊට පස්සේ ඒකේ තියෙන ප්‍රයිමරි කී එක මොකද? d නම්බර්. d නම්බර් එකයි d ලොකේෂන් එකයි දාලා අපි අලුතෙන් ටේබල් එකක් ගහුවා. ඒ ටේබල් එකට තමන් කැමති නමක් දාගන්න. දැන් මෙතන ගත්තොත් එහෙම department location කියලා මෙතන මම නම දාලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. තමන්ට කැමති නමක් දාන්න. ගැළපෙන නමක් දාන්න. හරිද? තව විශේෂ දෙයක් කරලා තියෙනවා. මොකක්ද ඒ විශේෂය? කරපු දේ මේ ටේබල් එකේ බලන්න ප්‍රයිමරි කීස් දිහා. මොකද්ද ප්‍රයිමරි කී එක වෙලා තියෙන්නේ? d number වත් d location වත් නෙමෙයි, මේ දෙකම තමයි ප්‍රයිමරි කී එක වෙලා තියෙන්නේ. පැහැදිලිද? මේ දෙකම තමයි ප්‍රයිමරි කී එක වෙලා තියෙන්නේ. right. බලන්න එතකොට ඒකේ මේ data පිරුණ විදිහ බලන්න. right. department number 1. department number 1 කියන්නේ headquarters. headquarters එක metro. හරි. headquarters එක metro. ඊට පස්සේ department number 4 මාළඹේ. 4 මාළඹේ. ඊට පස්සේ department number 5 ගත්තොත් එහෙම 5ට values කීයක් තියෙද? 3ක් තියෙනවා. මේ values තුන හොඳට මතක තියාගන්න. අපි අලුතින් හදන table එක වෙන වෙනම තමයි අපි fill කරන්න ඕන මේ values තුන. එතකොට බලන්න 5 මාතර කැන්ඩි metro. එතකොට බලන්න මේ table එක ගත්තොත් department location table එක ගත්තොත් මේ table එක ඇවිල්ලා මෙතන තියෙන atomic values බලන්න එක කොලම් එකකවත් නැහැ. තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි values නැහැ කොහෙවත්. තේරුණාද? දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕන අනිත් එක තමයි ඇයි මේ department number එකවත් d location එකවත් තනියෙන් ගන්නේ නැතුව මේ දෙකම primary key කරේ කියන එක මොකද කියලා ඕගොල්ලෝ හිතා ගන්න ඕන. මෙතන d number විතරක් primary key කරා නම් මේ බලන්න 5 ඒවා 3ක් එනවා. එතකොට primary key එක repeat වෙන්න බෑ. d location විතරක් කරා නම් metro මෙතන repeat වෙනවා. හරි. metro වෙන ඒව repeat වෙනවා, metro එක repeat වෙනවා. පැහැදිලිද? නමුත් මේ දෙකම primary key කරපු එකෙන් දැන් ඔයගොල්ලෝ බලන්න මේක එක metro 1 metro කියන එකක් වෙන කොතනකදීවත් use වෙලා තියෙද බලන්න. එක metro කියන එකක් ආයෙ හොයා ගන්නවත් නැහැ. 4 මාළඹේ කොහෙවත් හොයා ගන්න නැහැ. 5 මාතර කොහෙවත් හොයා ගන්න නැහැ. 5 කැන්ඩි duplicate වෙන්නේ නැහැ. 5 metro ඒ duplicate වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට අපි මොකක්ද ආයෙ මම summary එකක් විදිහට ගත්තොත් මේ වගේ multi valued attribute තිබුණොත් එහෙම table එකක ඕගොල්ලෝ මොකද කරන්න ඕන? මේ multi valued attribute තියෙන column එක ගලවලා මෙන්නම ගන්න ඕන. ඊට පස්සේ ඒ column එකත් එක්ක table එකේ primary key එක දාලා අලුතෙන් table එකක් හදන්න ඕන. තේරුණාද? එතකොට අනිත් ඉගෙන ගත යුතු කරුණ තමයි අපි මේකෙන් ගන්න primary key එකයි මේ d location multi valued attribute තියෙන එකයි අපි මොකද කරන්නේ? දෙකම primary key විදිහට සලකලා තමයි මේකේ data පුරවන්නේ. හරි. එතකොට දැන් ඕගොල්ලන්ට මම හිතන තේරෙනවා ඇති කියලා කොහොමද මේ multi valued attribute එකක් දුන්නොත් multi valued attribute එක ඉවත් කරගන්නේ. එතකොට දැන් මේ table දෙක ගත්තොත් මේ බලන්න මේ table දෙක සම්බන්ධ වෙනවා d number එකකින්. මේක මේ department location කියන table එකේ d number එක primary key එකෙන් කොටසක් විදිහට ක්‍රියා කරනවා, foreign key එක විදිහට ක්‍රියා කරනවා. බලන්න දැන් අපිට මේ table එක වගේම තමයි මේ table එකේ columns 4ක් තිබුණා. බලන්න අලුතෙන් හදපු table වල column 3යි 2යි. මම කිව්වේ මොකද? table වල columns ගන්න අඩු කරගන්න තමයි ඕන. tables ගන්න වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? හරි. ඒතකොට මෙන්න මේ විදිහට තමයි අපි multi valued attributes අපි ඉවත් කරලා අලුතෙන් table එකක් ගහන්නේ. හරි. අපි ඊට පස්සේ බලමු very important උදාහරණයක් අරගෙන. මේ උදාහරණයෙන් හරි සෑහෙන area එකක් cover වෙනවා. කොහොමද මේ first normalization process එක සිද්ධ කරන්න කියන එක පිළිබඳව. හොඳට අධ්‍යයනය කරන්න මේ table එක. බලන්න මේ table එකේ employee කියලා table එකක් තියෙනවා. employee ID එක තමයි primary key එක. employee name, address, skill 1, skill 2, skill 3, skill 4, degree. ඔන්න ඔය ටික තමයි තියෙන. ඒකට attribute 8ක් තියෙන මේ employee කියන table එකේ. right. බලන්න මෙතන මේ අපි යට තියෙන වාක්‍ය කියවලා assume that employee can have more degrees. එතකොට එක් මොන හරි employee කෙනෙක් ගත්තොත් අපි හිතමු සමන් කියලා employee කෙනෙක් ඉන්නවා. එයාට degrees ගොඩක් තියෙනවා. BSc එකකුත් තියෙනවා, MSc එකකුත් තියෙනවා, PhD එකකුත් තියෙනවා. පැහැදිලිද? එතකොට මේ කොටස කියවුවහම මෙතන මේ වගේ දෙයක් දෙන එකෙන් නොකියා අදහස් කරන්නේ මොකක්ද? ඒ degree කියන එක multi valued attribute එකක්. තේරුණාද? එක employee කෙනෙක්ට degrees ගොඩක් තියෙන්න පුළුවන්. දැන් මේක වගේම තමයි. එක department එකකට locations ගොඩක් තියෙන්න පුළුවන්.
ඔන්න මල්ටි වැලියුඩ්. එහෙනම් අපි අඳුර ගන්න ඕනේ මේ ඩිග්‍රී කියන එක මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් කියලා මෙතනින් අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න employee name is recorded as Chatura Pereira and address format is like 45 Temple Road, Kandy. මේ බල චතුර පෙරේරා. ඇයි දැන් ඔයගොල්ලෝ හිතන්න ඕනේ මෙන්න මේ මෙහෙම එකක් දෙන එකේ හේතුව මොකක්ද කියන එක. බලන්න චතුර පෙරේරා මේ ඩේට් එක ගත්තොත් එතකොට මේ ඇඩ්‍රස් කියන e-name කියන එක චතුර පෙරේරා කියලා එනවා. ප්‍රධාන අරමුණ මොකක්ද මේ ෆස්ට් නෝමල් ෆෝම් එකේ ඇටොමික් වැලියුස් තියාගන්න එක. මේ චතුර පෙරේරා කියන එක ඇටොමික් වැලියු එකක්ද නැද්ද? මේක තවදුරටත් බෙදා වෙන් කරන්න පුළුවන්ද බැරිද? චතුර පෙරේරා කියන එක. මේක ඇවිල්ලා ඇටොමික් වැලියු එකක් නෙවෙයි. හේතුව තමයි අපි මේ මෙතන නමක් තියෙන්නේ. එක නමයි. ඒ වුණාට මේක අපිට තවදුරටත් වෙන් කරන්න පුළුවන් first name last name කියලා වෙන් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ අපි මොනවා හරි ඇට්‍රිබියුට් එකක් තවත් කොටස් වලට කඩා ගන්න පුළුවන් නම් අපි ඒවට මොන වගේ ඇට්‍රිබියුට්ස් කියලාද කියන්නේ? composite attributes කියලා කියනවා. ඒත් එක්කම බලන්න address format එක 45 Temple Road, Kandy. බලන්න ඒක එතකොට ඔයගොල්ලෝ තීරණය කරන්න පුළුවන් ඔයගොල්ලන්ට දැන් මේක ඇටොමික්ද non ඇටොමික්ද කියන එක. දැක ගමන් තේරෙනවා මේක non ඇටොමික්. මොකද ඇඩ්‍රස් කියන එක මෙන්න මේ කොලම් එකට දාන්නේ මේ දිග වාක්‍යයක් දාන්නේ. මේක අපිට තවදුරටත් කොටස් වලට බෙදන්න පුළුවන්. මේ home number, street, city. ඒ වගේ අපිට බෙදන්න පුළුවන්. එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙනවා දැන් කලින් ඩිග්‍රී කියන්නේ මල්ටි වැලියුඩ් එකක්. e-name කියන්නේ composite එකක්, address කියන්නේ composite එකක් කියලා මෙන්න මේ වාක්‍ය කියවෙන එකෙන් ඕගොල්ලන්ට තේරෙනවා. හරි. එතකොට අපි මොකද කරන්නේ? දැන් මේක මේ සෑහෙන්නම මේ වැරදි තියෙන ටේබල් එකක් තමයි මේ තියෙන්නේ. මේක ඕන දැන් normalization process එකට apply කරලා අපි මොකද කරන්න ඕන? පොඩ්ඩ මේ තියෙන multi valued composite and repeating groups ඉවත් කරන එක. right. අපි බලමු දැන් මේ ටේබල් එක ඕගොල්ලෝ මේ පාඩම අහනකොට මේත් එකම ඔයගොල්ලෝ පොතේ ඇඳ ගන්නවා. හරිද? පොතේ ඇඳගෙන මේ පාඩම කියලා දෙන මාත් එක්කම තමයි ඉස්සරහට යනවා. හරි? right. අපි බලමු ඉස්සලා මේ ටේබල් එකෙන් කොහොමද multi valued attribute අයින් කරන්න කියලා. හරි? මොකද්ද මේකේ තියෙන multi valued attribute එක? degree. එහෙනම් multi valued attribute එකක් අයින් කරන්න මොකද අපි කරන්න ඕනේ? මේ ටේබල් එකේ multi valued attribute එක ගලවලා ගන්නවා වෙනම ඒත් එක්කම අපි දානවා ඒ ටේබල් එකේ primary key එකයි මේ multi valued attribute එකයි දාලා අලුතෙන් ටේබල් එකක් හදනවා. එතකොට මේක degree මම employees ලාගේ degree ගැනනේ කියවෙන්නේ. එතකොට මම ඒකට ගත්ත employee degree කියන එක ගත්තා. පැහැදිලිද? right. මෙතනින් අපිට මේ degree කියන එක අයින් කරන්න පුළුවන් මේ ප්‍රධාන ටේබල් එක. දැන් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මම මේ bold කරලා තියෙන්නේ ප්‍රධාන ටේබල් එක. හැමතිස්සෙම ප්‍රධාන ටේබල් එක තමයි bold කරලා තියෙන්නේ. එතකොට අපිට ප්‍රධාන ටේබල් එකෙන් අයින් කරන්න පුළුවන්. කෙලින්ම degree එක අයින් කරන්න පුළුවන්. පැහැදිලිද? මොකද අපි degree එක දාලා වෙනම ටේබල් එකක් හැදුවා. තේරුණාද? අර කලින් වගේ මෙතන primary key එක මේ employee id එකයි degree එකයි දෙකම තමයි primary key එක. හරි? ඉතුරු වෙන්නේ මොනවද? හරි? මේකේ මේ degree එක අයින් කරාට පස්සේ eid, e-name, address මෙන්න මේ ටික තමයි ඉතුරු වෙන්නේ. දැන් මෙතන eid අයින් කරා කියලා දැන් ඔයගොල්ලෝ හිතන්න එපා මෙතනුත් eid අයින් කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. ඒක මේ මොකද මේ බෝල්ඩ් කරලා තියෙන මේ ප්‍රධාන ටේබල් එක අපිට කවදාවත් primary key ඉවත් කරන්න බෑ. වෙන තැනකට යොදා ගන්න පුළුවන් කි කොපියක් විදිහට primary key කියන දේ අයින් කරන්න බෑ අපිට. තේරුණාද? එතකොට අපි මෙතනින් අර මේකමයි කරේ. මෙන්න මෙතනින් සිද්ධ කරන දේමයි කරේ. අලුතෙන් වගුවක් ගැහුවා employee degree කියලා. ඒකට දැම්ම multi valued attribute එකයි ඒ ටේබල් එකේ primary key එකයි දෙකම දාලා දෙකම primary key කරා. කළ ප්‍රධාන වගුවෙන් අපි degree කියන එක අයින් කරා. ඊට පස්සේ ඊළඟ වගුව ගත්තොත් employee. මේ තියෙන්නේ ඉතුරු වෙන ඊළඟ වගුව. දැන් මෙතෙන්ට එද්දී අපි multi valued attribute ඔන්න ඔය set එකෙන් ඉවත් කරලා තියෙන්නේ. right. අපි බලමු ඊට පස්සේ repeating groups ඉවත් කරන්නේ කොහොමද කියලා. හරි. බලන්න මේකේ repeating groups විදිහට ගත්තොත් skill 1, skill 2, skill 3, skill 4 කියලා තියෙනවා. හරි? මම මොකද කරන්නේ? කලින් එකේ වගේම තමයි මෙන්න මේ නම repeating groups වෙනුවට මම මේ ටික ඉවත් කරන්න නම් මේ ටිකට මම වෙනම table එකක් හදන්න ඕන. මම හදනවා employee skill කියලා table එකක්. අලුතෙන්
employee skill කියලා table එකක් හදනවා. මේ ඔක්කොගෙම skill 1 skill 2 skill 3 skill 4 කියන ඔක්කොම නම් ටික මම skill කියලා තනි නමක් යටතට දාගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ table එකේ අපි ප්‍රධාන table එකේ දැන් අපිට අවසානයේ ඉතුරුනේ මෙන්න මේ table එක තමයි අවසානයේ ඉතුරුනේ. මේ උඩ එක නෙවෙයි යට එක. මෙතන primary key එකත් අලුතෙන් හදපු ඒ employee skill table එකට දානවා. හරි? දැන් හිතන්න එක ළමෙක් ඉන්නවා. එයා දක්ෂයි වොලිබෝල් වලට දක්ෂයි, ක්‍රිකට් වලට දක්ෂයි, ෆුට්බෝල් වලට දක්ෂයි. හරි? එතකොට employee ID සමාන skill එක ඉස්සරහින් ක්‍රිකට් සමාන වොලිබෝල් සමාන ෆුට්බෝල්. ඒ වගේ තමයි එහෙම එකින් එක තමයි පිරෙන්නේ. මේ දෙකම අල්ලලා ගත්තොත් එතන primary key violation එක සිද්ධ වෙන්නේ නැහැ. මේ දෙකම අපි primary key විදිහට තමයි සලකන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඔන්න දැන් අපි මේ repeating groups ඉවත් කරන තැනේදී අපි මොකද කරේ? මෙන්න මේ ඔක්කොම ටික ඉවත් කරලා ඉවරයි. තේරුණාද? මේ ඔක්කොම ටික ඉවත් කරලා ඉවරයි. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? අන්තිම ඊළඟට ඉතුරු වෙන්නේ මෙන්න මේ ටික විතරයි ඉතුරු වෙන්නේ. හරි? ඒ ටික තමයි මම මේ මෙතන දැම්මේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? හරි? මෙතන ඔන්න දැන් අපි repeating groups ඉවරයි. multi-valued attributes උත් ඉවරයි. හරි? දැන් අපේ ඇවිල්ලා තියෙන අලුත්ම table set එක තමයි මම highlight කරලා තියෙන්නේ. ආයෙ analyze කරනවා මේ දැන් අපිට මේ bold වෙලා නැති tables ගැන අලුතෙන් analyze කරන්න දෙයක් නෑ. මොකද ඒ ටික අපි හදලා තියෙන අලුතෙන්ම හදලා තියෙන්නේ. අපි මොකද කරන්නේ? ඉතුරු වෙන මේ bold color main table එක තමයි අපි analyze කරන්න ඕනේ. දැන් බලන්න ඒකේ e-name තියෙනවා address තියෙනවා. මේ දෙකම මොන attributes ද? මම composite attributes අපි මේක කියවලා තමයි හොයාගත්තේ. එහෙනම් first normal form එකේදී composite attributes තියෙන්නත් බෑ. අපි ඒවා atomic බවට පත් කරගන්න ඕනේ. මේ බලන්න මම කරන දේ. දැන් මෙතන තියෙන e-name කියන එකනේ. employee name කියන එක දැන් එන්නේ මෙන්න මේ format එක නම් දෙකයි එන්නේ. හරි? චතුර පෙරේරා. ගයන් රූපසිංහ. ඔය වගේ. එතකොට මෙතන බලන්න මම e-name employee name වෙනුවට ඒක expand කරලා ගත්තා first name and last name කියලා. තේරුණාද? හරි. ඒ වගේම තමයි address එක කියන එක. එතන තනි වචන තිබුණේ මම ඒක තවදුරටත් කොටස් ඒක expand කරලා ලිව්වා number එකයි street එකයි city එකයි කියලා. හරිද? එතකොට දැන් ඕගොල්ලෝ මේ මට නිකන් sample data පුරවලා බලන්න. පුරවලා බලන්න කියලා කියන්නේ නිකන් ඉස්සෙල්ලා table එකක් හදන්න නිකන් හැමතැනම values repeat වෙනවා වගේ විදිහට. ඊට පස්සේ මේ ටික කරලා බලන්න data repeat වෙනවද කියලා. data repeat වීම සෑහෙන දුරකට අඩු වෙලා තියෙනවා. එතකොට මේක ගත්තොත් එතකොට මේ මෙතෙන්දී මම කලින් කිව්වා දෙයක් හැමතිස්සෙම අපි try කරන්න ඕන table එක columns ප්‍රමාණය අඩු කරලා tables ප්‍රමාණය වැඩි වෙන එක. නමුත් මෙතන ඒකට පටහැනි. ඒක තමයි මම කිව්වේ හැමතැනටම හරියන්නේ නැහැ කියලා. එතකොට මේ වගේ තිබුණොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි employee ID .01 F name කියන එකේ උත්තරේ එතන cell එකේ චතුර එනවා. L name කියන එකේ පෙරේරා කියලා එනවා. number කියන එකේ 45 එනවා. street කියන එකේ මොකක්ද temple road කියලා එනවා. city කියන එකේ candy කියලා එනවා. එතකොට අපි මේ හැම cell එකක් ඇතුළතම අපි atomic values තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි values තමයි අපි දැම්මේ. ඒක නිසා එතකොට අපිට අවසාන table set එක මෙන්න මේ විදිහට එනවා. පැහැදිලිද? එතකොට දැන් බලන්න මේ වගේ මේ තිබුණ attributes 8ක් තිබුණ table එක අපි හැදුවා attributes 2 attributes 5 දැන් මේ table ගත්තොත් එහෙම මේ table කවදාවත් repeat කියන්නේ non atomic values තියෙන්න බෑ මේ table. මොකද අපි decompose කියලා කියන්නේ මේක වචන ඉගෙන ගන්න අපි කඩාගෙන තව දුරටත් බෙදාගෙන යනවා කියන එක තමයි decompose කියන එකෙන් කියන්නේ. දැන් මෙතන මේ table වලට අපි කරේ ඒක. table වල තව දුරටත් කැලි කඩාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට අපි composite attribute දැක්කොත් මෙන්න මේ විදිහට තනි වචන තිබුණ එක අපි ඒක expand කරලා ලියන්න. පැහැදිලිද? හරි. එතකොට අපි දැන් මේ වගේ table එකක් දීලා විභාගයට ඇහුවොත් එහෙම කොහොමද මේක normalize කරාට පස්සේ එන table ටික මොනවද කියලා ඇහුවොත් එහෙම උත්තරේ මෙන්න මේක තියෙනවා. මෙන්න මේ වගේ table එකක් දීලා හොඳට අහගන්න. හරිද?
විභාගයට දානවා මේ ටේබල් එක ෆස්ට් normal form එක දක්වා පමණක් normalize කරන්න. හරි සමහර වෙලාවට කියනවා මේක second normal form එක දක්වා පමණක් normalize කරන්න. තව විභාගයට ඔන්න ඔය වගේ tables දීලා දී ඇති වගුව අනුව මෙය අයතුනේ කුමන ප්‍රමත පත්‍රයටද කියලා අහනවා. ප්‍රමත පත්‍රය කියන්නේ normal form. එතකොට අපි ලියන්න ඕන first normal form එකේදී එක තියෙන්නේ second normal form එකේදී third normal form එකේදී. ඒකට තමයි මම ආගිය සතියේ last lesson එකේ theory ගැනුවේ functional dependencies වල වැදගත්කම අපිට දැනෙන්නේ දැන් ඉස්සරහට second normal form එක and third normal form එකදී. ඒ theory ටික ඉතා වැදගත් මේ වගේ table එකක් decompose කරගෙන අද්දි. පැහැදිලිද? හරි. අපි first normal form එකේ සිද්ධ වෙන දේත් එක්කම දැන් අපි මොනවා හරි ටේබල් එකක් ෆස්ට් normal form එකට සකස් කරගත්තට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි second normal form එකට යන එක. අපි බලමු second normal form එකෙන් වෙන්නේ මොකක්ද කියලා. මේ බලන්න. A relation R is in a second normal form if every non-prime attribute A in R is not partially dependent on any key of R. ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. හරිද? දෙවන ප්‍රමත පත්‍රයේදී සිදු කෙරෙන ආංශික පරායක්තතාවය ඉවත් කිරීමයි. දෙවන ප්‍රමත පත්‍රයට සකස් කිරීමෙන් පසුව වගුවෙහි සියලුම ප්‍රාථමික නොවන ගුණාංග යතුරෙහි කොටසක් මගින් යැපිය නොවිය යුතුයි. හරි ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. අපි බලමු ඒක එක්සාම්පල් එකක් හරහාම අරගෙන. බලන්න දැන් මේ ටේබල් එක. මේ ටේබල් එක ගත්තොත් එහෙම දැන් ඔයගොල්ලන්ට පේනවා attributes හතරක් තියෙනවා teacher, campus, course, address කියන එක. එතකොට මේක ගත්තොත් එහෙම primary key එක මොකද්ද වෙලා තියෙන්නේ? teacher නුත් නෙවෙයි, campus නුත් නෙවෙයි. මේ දෙකම එකට එකතු වෙලා තමයි combined candidate key නැත්නම් combined primary key එකක් හැදිලා තියෙන්නේ. ඒ primary key එකෙන් course එකක් define කරනවා, address එකක් define කරනවා. උඩ ඊතලෙ දිහා බලන්න. හරි ඊට පස්සේ යට ඊතලෙ ගත්තොත් එහෙම බලන්න කැම්පස් එක මගින් ඇඩ්‍රස් එක ඩිෆයින් කරනවා. එතකොට දැන් මම කලින් කිව්වා මේ වගේ ඩිපෙන්ඩන්සිස් අපි මොනවා කියලාද හඳුන්වන්නේ ප්‍රයිමරි කී එක කොටසක් මගින් තවත් non prime attribute එකක් ඩිෆයින් කරන ඒවා partial dependencies නැත්නම් ආංශික පරායක්තතාවයන් කියලා කියනවා. අපි second normal form එකේදී කරන්නේ මෙන්න මේ ආංශික පරායක්තතාවයන් ඉවත් කරන එක කරන්නේ. ඒක කොහොමද අපි ඉවත් කරන්නේ? හරි ලේසි. මේ බලන්න දැන් මේ ටේබල් එක දිහා බලන්න. මේකේ ආංශික පරායක්තතාව partial dependency එක ඇති වෙන්නේ කැම්පස් එකේ ඉඳන් ඇඩ්‍රස් එකට. තේරුණාද? හරි. එතකොට අපි මොකද්ද කරන්නේ? මේකේ මේ ආංශික පරායක්තතාවයේ ඇති වෙන columns දෙක වෙනම කඩලා ගන්නවා. වෙනම කඩලා අරගෙන වෙනම ටේබල් එකක් ගන්නවා කැම්පස් එකයි ඇඩ්‍රස් එකයි කියලා. තේරුණාද? මෙන්න මේ විදිහට. හරි. එතකොට ඒව කඩලා ගත්තට පස්සේ මේ ටේබල් එකේ ඉතුරු වෙන්නේ ටීචර් නුයි කෝස් නුයි විතරයි. නමුත් අපිට අපි කැම්පස් කියන එක ප්‍රයිමරි කී එකෙන් කොටසක් වන නිසා අපිට සම්පූර්ණයෙන්ම කඩලා ගන්න බෑ. ඒ කැම්පස් කියන ඇට්‍රිබියුට් එක මේ ප්‍රධාන ටේබල් එකේ තිබිය යුතුයි. එහෙනම් ටේබල් එකේ මේ අවස්ථාවේ අපිට අයින් කරන්න පුළුවන් වෙන්නේ ඇඩ්‍රස් කියන එක විතරයි. එතකොට මෙතන කොටතරේ ටේබල් එකක් තියෙනවා. මේ කොලම්ස් හතර ටේබල් එක වෙනුවට දැන් අපි ඩිකොම්පෝස් කරාට පස්සේ හැදෙන්නේ ටේබල් දෙකයි. එක ටේබල් එක තියෙනවා ටීචර් කැම්පස් කෝස් මේ වගේ. ඊට පස්සේ අපි අර partial dependency එක represent කරන්න ඒ partial dependency එකේ තියෙන attributes දෙකෙන් අපි වෙනමම තවත් ටේබල් එකක් ගැහුවා campus address කියලා. හොඳට මතක තියාගන්න මේ අපි partial dependency එකේ primary key එකේ කොටස අපි අලුතෙන් හදන ටේබල් එකේ primary key එක විදිහට ගණන් ගන්න කන්සිඩර් කරනවා. ඒක නිසා අපිට හේතුව නිසා අපිට මේ දෙක අතර රිලේෂන්ෂිප් එකකුත් ෆොරෙන් කී එකකුත් ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ හේතුව නිසා. දැන් තේරෙනවද? හරි සරලයි. partial dependency එකේ පවතින attributes එක කඩලා වෙනම අරගෙන root table එකක් ගෙවුවා. partial key එක primary key එක බවට පත් කරා. ඒත් එක්කම ප්‍රධාන table එකේ මොකද කරේ? ඉතුරු attributes ටික එහෙම තිබ්බා. ඒ වගේම තමයි අපි අර partial dependency එක පවතින attributes වල ඊතලේ පිටිපස්ස පැත්ත තියෙන. ඒ කියන්නේ primary key එකකින් කොටසක attribute එක. අන්න ඒක අපි සම්පූර්ණයෙන්ම කඩලා ගන්න. ඒක එහෙමම තිබ්බා.
මේ බලන්න මේකේ කැම්පස් එක ඒ විදිහටම තියෙනවා. හරි. එතකොට අපි second normal form එකේදී කරන්නේ මෙන්න මේ partial dependencies ඉවත් කරන එක. දැන් මොනවා හරි table එකක් ගත්තොත් එහෙම අපි ඒක second normal form එකේ පවතින නම් ඒකේ තියෙන condition එක මොකද්ද? අපි හදපු table වල තවදුරටත් partial dependencies තියෙන්න බෑ. දැන් එතකොට අපි ඔන්න first normal form එක ඉවර කළා. second normal form එකට ආවා. දැන් ඔන්න second normal form එකේ විදිහට table ටික හැදුවා. දැන් එතකොට second normal form එකට එද්දි ඕනම table එක composite multivalued repeating groups නැති වෙලා තියෙනවා. ඒත් එක්කම partial dependencies නුත් නැති වෙලා තියෙනවා. අපි එතකොට මේක තවදුරටත් ඉස්සරහට ගෙනියන්න නම් තවදුරටත් normalization process එක ඉස්සරහට ගෙනියන්න නම් අපි මොකද කරන්නේ? මේක second normal form එකට හදලා ඉවර වුණාට පස්සේ මේක third normal form එකට ගෙනියනවා. අපි බලමු මේක third normal form එකේදී කොහොමද වෙන්නේ කියලා. අපි ඒක තවත් හොඳට පැහැදිලි කරගන්න අපි උදාහරණයකින් බලමු. බලන්න මේ උදාහරණේ employee project කියලා table එකක් තියෙනවා. එතකොට මේ employee project කියන table එකේ බලන්න attributes තියෙනවා 6ක්. SSN, P number, hours, e-name, p-name, LOC. එතකොට අපි බලමු මේකේ තියෙන dependencies දිහා බලමු. අපිට බලන්න FD1 functional dependency 1 එකෙන් එතනින් define වෙන SSN එකයි P number එකයි දෙකෙන්ම කියන්නේ primary key එකෙන් hours define වෙනවා කියලා එතන පෙන්නන functional dependency 1 එකේ. පැහැදිලිද? ඊට පස්සේ ඒක අපිට ගන්න බෑ. අපි ඉගෙන ගත්ත මොන dependency type එකකටවත් ගන්න බෑ. අපි ගත්තොත් එහෙම functional dependency 2 ගත්තොත් එහෙම බලන්න SSN එකෙන් e-name එක define වෙනවා. තේරුණාද? හරි. එතකොට SSN එක කියලා කියන්නේ primary key එකෙන් කොටසක්. e-name කියලා කියන්නේ non prime attribute එකක්. එතකොට primary key එකෙන් non prime attribute එකක් define වෙනවා. primary key එක කොටසකින් non prime attribute එකක් define වෙනවා කියලා කියන්නේ ඒක මොන dependency එකක්ද? partial dependency එකක්. FD3 ගන්න බලන්න. P number එකෙන් P name එකයි LOC එකයි define වෙනවා. එතකොට ඒකත් partial dependency එකක්. කොහොමද එහෙම වෙන්නේ? P num කියලා කියන්නේ primary key එකෙන් කොටසක්. ඉතින් ඒ primary key එකෙන් කොටස මගින් P name එකයි LOC එකයි මේ දෙකම non prime attribute දෙකම define වෙනවා. එතකොට එතන තියෙන්නේ partial dependency එකක් තියෙනවා. අපි බලමු දැන් මේක decompose කරන හැටි බලමු. හරි. මේ බලන්න. ඉස්සල්ලාම මම මොකද කරන්නේ? second normal form එකේදී අපි කරන්න ඕන partial dependencies ඉවත් කරන එකනේ. එතකොට මෙතන partial dependencies තියෙන FD2 එකේ FD3 එකේ. අපි ඉස්සල්ලා FD2 එකේ බලමු. FD2 එකේ ඉවත් කරන්නේ මොකද්ද? මේ වගේ a dependency එකක් තියෙනවනේ. dependency එක කඩලා වෙනම ගන්නවා. SSN එකෙන් e-name. මේ බලන්න. මේ EP2 කියලා කියන්නේ මම හදන අලුත් table එක. හරිද? මේ පළවෙනි එක ගැන දැන් අමතක කරන්න. හරි? EP2 කියලා කියන මම හදන අලුත් table එක. ඒකේ මොකද කරන්නේ? මම partial dependency එක දැම්ම SSN එකයි e-name එකයි. හරිද? මම මොකද කරේ? ඒකේ අර මම කිව්වේ ඊතලේ පිටිපස්ස පැත්ත එන ඒ කියන්නේ primary key එකෙන් කොටසක attribute එක අපි primary key එක කරන අලුතෙන් හදාගත්ත table එක. ඒක තමයි මේ SSN එක primary key කරලා තියෙන්නේ. එතකොට අපිට මේ ප්‍රධාන table එකෙන් e-name එක දැන් අයින් කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ බලන්න ඊට පස්සේ functional dependency 3 ඒකත් අපිට අයින් කරන්න පුළුවන්. P number එක, P name එකයි, LOC එකයි වෙනම table එක දාන්න පුළුවන්. ඒ table අලුතෙන් table එකක් හදනවා. P number එකයි, P name එකයි, P LOC මේ same attribute name එක වෙන්න ඕන. හරි. P LOC දෙකම ඒ ඔක්කොම එකට දාලා මම අලුත් table එකක් හදනවා. අලුත් table එකේ අර අපේ rule එකේ විදිහටම primary key එකකින් කොටස වෙන P number එක මේකේ මට primary key එක කරන්න පුළුවන්. ඒ වගේම අනිත් dependencies දෙක මම මේ ප්‍රධාන table එකෙන් අයින් කරනවා. එතකොට දැන් ප්‍රධාන table එකේ ගත්තොත් e name අයින් වෙලා, p name අයින් වෙලා, LOC කියන එක අයින් වෙලා. ඉතිරි වෙලා තියෙන්නේ
SSN එකයි P number එකයි hours කියන එක විතරයි. ඔන්න ඒක තමයි මම ප්‍රධාන ටේබල් එක විදිහට EP1 විදිහට මම මෙතන දැම්මේ. එතකොට දැන් මේක ඩිකම්පෝස් කරාට පස්සේ මේ බලන්න ඇවිල්ලා තියෙන ටේබල් තුන මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. බලන්න දැන් ඔයගොල්ලෝ හැමතිස්සෙම බලන්න ඕනේ මේක ඩිකම්පෝස් කරාට පස්සේ ආයි partial dependencies කොහේ හරි දකින්න තියනවාද කියන එක. දැන් නෑ primary key එකේ කොටසකින් non prime attribute එකක් define වෙනවා කොහෙවත් නෑ මේකේ. පැහැදිලිද? ඒක නිසා වුණ අපි මේක second normalization එකට පත් කරාට පස්සේ අපිට table එක එන්නේ මේ විදිහට. ඔන්න තව exercise එකක් තියෙනවා. තවදුරටත් අපි පැහැදිලි කර ගැනීම සඳහා වුණ ඒ exercise එකක් කරමු. Find which tables are second normal form. Assume that relation is in first normal form and all non-key attributes are fully functionally depend on the entire primary key. Alright, මේක අපිට තියෙන්නේ ඇත්තටම ගොඩක් ඔය A level වල MCQ වෙනවා. මෙන්න මේ වගේ MCQ අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේකෙන් කියන්නේ මේ තියෙන table ටිකක් ඔන්න දීලා තියෙනවා. ඔය tables වලින් second normal form එකේ පවතින tables මොනවද කියලා කියනවා. අහන්න. කොහොමද අපි ඒක බලන්නේ? මේ ප්‍රශ්න හොඳට කියවන්න. මේක කියනවා මේක already first normal form එකේ තියෙනවා. first normal form එකේ සිට කරලා තමයි දැන් second normal form එකේ අපි analyze කරමින් පවතින්නේ. කියනවා all non-key attributes are fully functionally depend on the entire primary key. right. මුළු primary key එකෙන්ම ඉතුරු attributes ඔක්කොම ටික non prime attribute ටික define වෙනවා කියලා කියන්නේ. right. බලමු අපි දැන් කොහොමද බලමු මේ table second normal form එකේ. බලන්න පළවෙනි table එක. worker project කියලා table එකක් තියෙනවා. worker ID, project number, hours, last name, project name. හරි. දැන් මෙතන ඔයගොල්ලෝ මෙන්න මෙහෙමයි මේක බලන්න ඕන. මේ එක table එකක් ගත්තොත් එහෙම. හරි. දැන් බලන්න මෙතනින් කියව worker ID. වැඩ කරන පුද්ගලයාගේ ID එක. මෙතන project number. හරි. දැන් මෙතන ගත්තොත් එහෙම දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මෙතන මේ ඇත්තටම මේකේ දැන් අහන්නේ මොකක්ද? second normal form එකේ තියෙන tables මොනවද? මේ tables හතරෙන්. එතකොට ප්‍රධාන condition එක මොකක්ද? second normal form එකේ තියෙන partial dependencies තියෙන්න බෑ. තේරුණාද? partial dependencies තියෙන්න බෑ. right. දැන් මේ උඩම table එක ගත්තොත් ඒ table එක චුට්ටකට අමතක කරන්න. මේ table එකත් අමතක කරන්න දෙවෙනි එක. තුන්වෙනි එක ගන්න බලන්න. worker කියලා table එකක් තියෙනවා. primary key එක තමයි worker ID එක. ඊට පස්සේ එක attribute එකයි තියෙන්නේ last name එක. හරිද? එතකොට අපිට කීයටවත් කියන්න බෑ මේක second normal form එකේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම මේක second normal form එකේ තියෙන්නේ. මොකද හේතුව තමයි අපිට second normal form එකේද නැද්ද කියලා අඳුරගන්න එකක් ලේසි ක්‍රමයක් තමයි candidate key එක කියන්නේ combined primary key නැති වෙන්න ඕනේ. දැන් බලන්න මේක එක primary key එකයි තියෙන්නේ. දැන් ආපහු මතක් කරගන්න second normal form එකේ condition එක මොකද? primary key එකක කොටසකින් තමයි non prime attribute එක define වෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම primary key එක කොටසකින් කිව්වට පස්සේ එතන attributes දෙකක් හෝ ඊට වැඩියෙන් primary key බවට පත් වෙලා තිබිය යුතුයි. නමුත් මේ table දෙකම ගත්තොත් එහෙම නැහැ. එක attribute එකයි primary key එක විදිහට තියෙන එක නිසා කෙලින් කියන්න පුළුවන් මේවා partial dependencies පවතින්නේ නැහැ. ඒක නිසා මේ දෙක second normal form එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. හරිද? right. දැන් දෙවෙනි table එකට එන්න බලන්න. දෙවෙනි table එකට ආවට පස්සේ දෙවෙනි table එකේ තියෙනවා worker ID එකයි project number එකයි තියෙනවා. ඒ දෙකම primary key වෙලා තියෙන්නේ. හරිද? එතකොට දැන් අපි දන්නේ නැහැ මේකෙන් එකක් මේක තියෙන non prime attribute එකයි තියෙන hours කියන එක විතරයි. එක්කෝ WID එක කියන්නේ work ID එක මගින් hours define වෙනවද? project number එක මගින් hours define වෙනවද කියලා අපි දන්නේ නැහැ. හරි?
ඒත් එකම ඔයගොල්ලන්ට තව මෙතන හිතන්න පුළුවන් දෙයක්. ඒ හිතන්න පුළුවන් දේ තමයි බලන්න මේ නිකමට ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද මේ ටේබල් එක හැදිලා තියෙන්නේ many to many relationship එකකින් worker project අතර කියලා. බලන්න දෙකේම primary key දැම්මා. primary key දාලා අපි ගත්තොත් එහෙම descriptive attributes තියෙනවනේ. descriptive attributes අපි අලුතෙන් හදන table එකට දැම්මා. හරි. එතකොට ඇත්තට මේක අපිට second normal form එකේ නැහැ කියලා ගන්න බෑ. මේක අනිවාර්ය second normal form එකේ තමයි තියෙන්නේ. තේරුණාද? එතකොට ඔන්න 2 3 4 කියන table තුනම second normal form එකේ තමයි තියෙන්නේ. ඊට පස්සේ බලන්න පළවෙනි table එක worker project කියලා table එකක් තියෙනවා. ඒකේ work ID එකයි project number එකයි තියෙනවා. hours කියලා එකකුත් තියෙනවා. last name තියෙනවා. project name එක තියෙනවා. මෙන්න මේ table එක නම් කෙලින්ම කියන්න පුළුවන් second normal form එකේ නැහැ කියලා. ඇයි හේතුව? හරිද? මේ ඔන්න එක හේතුව. බලන්න worker ID එකයි project number එකයි දන්නවනම් හරි ඒ දෙක primary key නම් දැන් මෙතනත් hours කියලා තියෙනවා. මෙතනත් hours කියලා තියෙනවා. මෙතන මේ දෙවෙනි table එකේ hours same thing තියෙනවා. ඉතින් බලන්න මේ hours කියන එක නිකන් බොරුවට repeat වෙලා තියෙනවා පළවෙනි table එකේ දෙවෙනි table එක ඇතුලේ. අනිත් හේතුව මේ බලන්න මෙතනට last name. ඇත්තටම last name මෙතනට මොකටද අපිට? අනවශ්‍යයිනේ. අනවශ්‍ය ඇයි? මෙතන work ID එක දන්නවනම් අපි අනිවාර්යයෙන්ම last name එක මෙන්න මේකෙන් හොයාගන්න පුළුවන්. ඕනම work ID එකකට ඊට අදාළ වූ last name එකක් තියෙනවා. ඉතින් මෙතනත් වෙන්නේ ඒ දෙයම තමයි. work ID එක දන්නවනම් අපිට last name එක හොයාගන්න පුළුවන්. එතකොට ඕගොල්ලොන්ට මෙතෙන්දී ඊතලයක් ගහන්න පුළුවන් work ID එකේ ඉඳලා last name එකට එතන partial dependency එකක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ table එක refer කරොත් එහෙම P number එක දන්නවනම් අපිට P name එක හොයාගන්න පුළුවන්. ඉතින් P name එක මෙතනක් තියෙනවා. ආයෙ බොරුවට මේ මෙතන include කරලා. ඉතින් තේරුමක් නැහැ ඇත්තටම මේ දෙක මෙතනින් අයින් කරන්න පුළුවන්. දැන් මෙතන P number එකේ ඉඳන් ඊතලයක් යවන්න පුළුවන් P name එකට. ඇයි partial dependency එක. ඇයි බලන්න මේකේ P number දන්නවනම් අනිවාර්යයෙන්ම P name එක දන්නවා. attributes දෙකයි තියෙන්නේ project table එකේ. දැන් මේ දෙකම මෙතනින් හොයාගන්න පුළුවන් එක අපු මෙතෙන්ටත් දාලා attributes duplicate වෙලා. ඉතින් සහ partial dependencies තියෙන මේ මෙතන තියෙන dependency එකම තමයි මෙතන partial dependency එකක් විදිහට තියෙන්නේ. මේකේ WID එක දන්නවනම් LNAME එක දන්නවා අනිවාර්යයෙන්ම. දැන් මේකට එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ WID එක දන්නවනම් LNAME එක අනිවාර්යෙන් දැනගත යුතුයි. මෙතන ඒ condition එක තියෙන නිසා. නමුත් WID එක කියලා කියන්නේ primary key එකෙන් කොටස. primary key එකෙන් කොටසෙන් non prime attribute එක define වෙනවා. එතකොට අපිට මේ පළවෙනි table එක ගත්තොත් එහෙම second normal form එකේ නැති table එකක් තමයි පළවෙනි table එක. 2 3 4 table ඔක්කොම second normal form එකේ තියෙන tables. අපි අර හැමතිස්සෙම බලන්න ඕන non prime attribute එකක් මගින් prime attribute එක define වෙනවද කියලා. පැහැදිලිද? හරි. එතකොට අපි second normal form එකේ ප්‍රධාන වශයෙන් කරන්නේ partial dependencies ඉවත් කරන එක. ඒකෙන් පස්සේ අපි third normal form එකට යනවා. බලමු අපි third normal form එකේදී මොකද වෙන්නේ කියලා. right. third normal form එකේදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි කලින් ඉගෙන ගත්ත dependencies, partial dependencies and transitive dependencies. සරල විදිහටම කිව්වොත් එහෙම අපි මේ third normal form එකේදී කරන්නේ යම් කිසි table එකක transitive dependencies තියෙනවා නම් අන්නේ transitive dependencies ඉවත් කරන එක තමයි මේ third normal form එකේදී අපි සිද්ධ කරන්නේ. මොකද්ද transitive dependency එකක් කියලා කියන්නේ? ඇත්තට මේක ගත්තොත් එම ලොකු අර්ථකථනයක් තියෙනවා. අර A ගෙන් B define වෙනවා, B ගෙන් C define වෙනවා, එහෙනම් A ගෙන් C define වෙනවා. ඔන්න ඔය වගේ අවස්ථාවක්. නමුත් ඒක ඒ විදිහට හිතනවට වඩා අපිට සරල විදිහටම හිතන්න පුළුවන්. කොහොමද මං කියලා දුන්නා? non prime attribute එකකින් තවත් non prime attribute එකක් define වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථා අපි transitive dependency කියලා හඳුන්වනවා. එතකොට මේ third normal form එකේදී අපි කරන්නේ මේ වගේ transitive dependencies තියෙන ඒවා ඉවත් කරන එක. හරි. අපි කොහොමද බලමු එක සිද්ධ වෙන්නේ. මේ බලන්න මෙතන මේ table එකේ employee department කියන table එකේ e-name, SSN, birth date, address, D number, D name, D manager attributes 7ක් තියෙනවා.
මේ ඇට්‍රිබියුට්ස් හතේ බලන්න ඩිපෙන්ඩන්සිස් ටික තියෙන විදිහ. එතකොට SSN social security number එකෙන් define වෙන්නේ e-name එකයි birthday එකයි address එකයි department number එකයි. බලන්න අනිත් dependency එක ගත්තොත් department number එකෙන් define වෙනවා d-name එකයි d-manager එකයි department manager එක. right. දැන් මෙතන බලන්න මේ දෙවනි dependency එක ගත්තොත් එහෙම මේක d-num කියලා කියන්නේ මොකද්ද? non prime attribute එකක්. හරි d-name කියන්නේ non prime එකක්, d-manager කියන්නේ non prime එකක්. බලන්න non prime attribute එකකින් තවත් non prime attribute define වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථා අපි මොනවද කියන්නේ transitive dependencies. එතකොට මේ මෙතන transitive dependency එකක් තියෙනවා. අපි මොකද කරන්නේ? මෙන්න මේ වගේ transitive dependency එකක් දැක්කොත් එහෙම ඉස්සලා කරන්නේ මේ transitive dependency එකට අදාළ attributes වලින් වෙනම table එකක් හදනවා. එතකොට මේ බලන්න d number, d name, d manager. ඔන්න අපි වෙනම table එකක් හැදුවා. දැන් පේනවද? d number, d name, d manager. හරි. එතකොට අපිට මේ ප්‍රධාන table එකෙන් employee department කියන table එකෙන් මේ තුනම අයින් කරන්න පුළුවන්. පුළුවන්ද? right. තුනම අයින් කරන්න බෑ. අපිට මෙන්න මේ department name එකයි department manager එකයි අයින් කරන්න පුළුවන් කෙලින්ම. d number එක අයින් කරන්න බෑ. හේතු ගොඩක් තියෙනවා. එක හේතුවක් තමයි අපිට department number එක අයින් කරොත් එහෙම මේ අපි decompose කරගෙන ඒ කියන්නේ කඩාගෙන යන table දෙක අතර relationship එකක් ගොඩනගන්න විදිහක් නැති වෙනවා. තේරුණාද? දැන් බලන්න. දැන් හිතන්න මේ මොන ED1 කියන්නේ main table එක, ED2 කියන්නේ අපි transitive dependencies තියෙන table එක. බලන්න හදිස්සියෙන්වත් මෙතන d number එක නැති වුණා නම් මේ table දෙක අතර අපි සම්බන්ධය ගොඩනගන්න කොහොමද? ගොඩනගන්න විදිහක් නැහැ. පැහැදිලිද? එතකොට අපිට එහෙනම් හොඳට මතක තියාගන්න transitive dependency එක දැක්කොත් එහෙම ඒ transitive dependency එකේ ඊතලයේ පිටිපස්ස පැත්ත හරි තියෙන attribute එක අපි එහෙම්මම තියෙනවා ප්‍රධාන table එකේ. අපි අලුත් table එකට ගෙනියන්නේ ඒ attribute එකත් එක්ක ඊට depend වෙන attribute ටික තමයි අලුත් table එකට ගෙනියන්නේ. පැහැදිලිද? එතකොට මේ බලන්න මෙතන d number ඉතුරු කරලා පස්සේ e name, ssn, birth date, address, d number attributes පහක් තියෙනවා ප්‍රධාන table එකේ. ඊළඟ table එකේ attributes තුනක් තියෙනවා. බලන්න අර අපේ theory එක හරි. theory එක හරි කියන්නේ අපි table ගාන වැඩි වුණාට කමක් නැහැ. table වල attributes තමයි වැඩි වෙන්න බැරි. දැන් මේකේ විදිහට අපි table ටික decompose වෙලා තියෙන third normal form එකට. බලන්න third normal form එකටත් decompose වුණාට පස්සේ මේවා එක transitive dependency එකක්වත් තියෙද බලන්න. මේකේ මේ e name කියලා එතනට ඊතලිය ඔළුව එන්න ඕන. හරි. ssn මගින් ඉතුරු ඔක්කොම ටික define වෙනවා. මේකේ d number මගින් d name එකයි d manager එකයි define වෙනවා. තව දෙයක් මට කියන්න අමතකුණා. අපි මේ transitive dependency එක කඩලා ගන්න කොටසේ ඊතලයේ පිටිපස්ස පැත්ත තියෙන ඒ යොමු වෙන attribute එක අපි අලුතෙන් හදන table එකේ primary key එක බවට පත් කර ගන්නවා. තේරුණාද? හරි. එතකොට ඒක primary key අනිත් එක සාමාන්‍ය attributes. එතකොට මේ primary key එකෙන් මේ දෙක අතර තමයි සම්බන්ධය ඇති වෙන්නේ. ඇති වෙලා මුළු මේ table දෙකම එක grid එකක එක network එකක තියෙන table දෙකක් බවට පත් වෙනවා. තේරුණාද? එතකොට ඔන්න ඕක තමයි අපි third normal form එකක් කියලා කියන්නේ. right. මේකට උදාහරණයක් විදිහට අපි exercise එකක් කරලා බලමු. exercise එක ගත්තොත් එහෙම මේ මගේ tut එකේ තියෙන tut එකේ database tut එකේ තියෙන ගාන ගන්න 16 වෙනි ගාන මම ගන්න. මේ බලන්නේ tut එකේ තියෙන්නේ අපිට table එකක් දීලා තියෙනවා. car sale, car number, date sold, salesman number, commission, discount amount. right. ඊට පස්සේ මෙතන මේ dependency ටිකක් දීලා තියෙනවා. මම මේක table සැදීමේ පහසුව සඳහා වෙනම document එකකට ගත්තා. හරි. මේ බලන්න මේක මම හදාගෙන තියෙනවා car sale, date sold, salesman, commission, discount. අපි මේ තියෙන දේ කියවමු බලන්න.
assume that a car may be sold by multiple salesmen. එක කාර් එකක් විකුණන්න පුළුවන් salesmanලා ගොඩකට. හරිද? right. ඒක නිසා කාර් එකයි salesman number එකයි කියන දෙකම primary key වෙනවලු. එක කාර් එකක් විකුණන්න පුළුවන් salesmanලා ගොඩකට. එතකොට කාර් එකයි salesman කියන එකයි primary key වෙනවා කියන එක මේ ප්‍රශ්නේම දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා additional dependencies are මේ බලන්න. date sold එකෙන් discount amount එක. alright. මම ඉස්සෙල්ලා මෙහෙම කරන්නම්කෝ. right. මේ දීලා තියෙන car salesman කියන එක ඔන්න මම වගුවේ primary key කරගත්තා. තේරුණාද? එතකොට මේ primary key එක මගින් අනිත් හැම non prime attribute එකක්ම define විය යුතුයි. 1 2 3 4 5. හරි. එතකොට date sold එකයි commission එකයි discount amount එකයි define විය යුතුයි. හරි. ඊට පස්සේ බලමු අපි date sold එක විසින් discount amount එක තීරණය කරනවා. හරි. එතකොට date sold එක කියන්නේ මෙන්න මේක විසින් discount amount එක තීරණය කරනවා. අපි ටක් ගාලා ඒක අඳිමු functional dependency එකක් විදිහට. date sold එක මගින් discount amount එක තීරණය කරනවා. ඊට පස්සේ salesman number එක මගින් commission percentage එක තීරණය කරනවා. හරි. එතකොට sales in මොකද commission එක. right. ඒකත් ටක් ගාලා අපි ලකුණු කරමු. හරි. ඊට පස්සේ car එකකින් date sold එක තීරණය කරනවා. අපි ඒකත් මෙහෙම දාමු. හරි. එතකොට අපි මේ විදිහට functional dependencies 4 අපි ලකුණු කරගත්තා. right. දැන් මේක බලමු අපි කොහොමද මේක අපි normalize කරන්නේ. first normal form එක, second normal form එක, third normal form එකට එනකම් normalize කරන්නේ කොහොමද කියලා බලමු. right. ඊට කලින් මම මේක functional dependencies ටික ටක් ගාලා ලකුණු කරගන්න. හරි. එතකොට අපි දැන් බලමු මේක ක්‍රමයෙන් කොහොමද මේක normalize කරන්න කියලා බලමු. හරි. right. ඉස්සෙල්ලා අපි මේක හදමු බලන්න. first normal form එකට මේක ගේමු බලන්න. හරි. කොහොමද මේක first normal form එක බවට පත් කරන්නේ. right. මේ බලන්න. first normal form එකේදී මම කිව්වේ මොකද්ද? අවස්ථා 3ක් තියෙනවා නම් ඒවා remove කරනවා කියලා කිව්වා. මොනවද තියෙන අවස්ථා 3? ලක්ෂණ multi-valued attributes තියෙනවා නම් ඒවා අයින් කරනවා, composite attribute තියෙනවා නම් අයින් කරනවා, තව repeating groups තියෙනවා ඒවත් අයින් කරනවා. first normal form එකේදී අපි කරන්නේ මොකද්ද? multi-valued, composite, repeating groups තියෙනවා නම් අයින් කරනවා. දැන් මේකේ හැටියට මේකේ විස්තරේ හැටියට මෙතන අපිට කොතනකින්වත් දත්තයක් ලබා ගන්න බෑ මේකේ multi-valued හා composite හෝ repeating groups තියෙනවා කියලා. නමුත් ඕගොල්ලන්ට හිතෙනවා ඇති මෙන්න මේ වාක්‍යය කියුවට පස්සේ assume that a car may be sold by multiple salesmen. එක කාර් එකක් ගත්තොත් එහෙම අපි හිතන්න කාර් එකේ නම Aqua කියලා. Aqua කාර් එක සමනුත් විකුණනවා. අපි හිතමු නලින් කියලා පුද්ගලයෙකුත් විකුණනවා. කියන්නේ එක කාර් එකක් salesman ගොඩක් අය විසින් විකුණන්න පුළුවන්. ඒක නිසා අපි මෙතන දැන් මෙහෙම බලන්න කාර් එක විතර primary key එක ගත්තොත් Aqua සමාන ඊට පස්සේ Aqua නලින්. හරි. ඒක නිසා අපි කාර් එක කියන දේ එතකොට repeat වෙනවා. ඒක නිසා කාර් number එක විතරක් අපිට primary key විදියට ගන්න බෑ. ඒක නිසා තමයි මෙතන මේ පැහැදිලිවම කියලා තියෙන්නේ කාර් එකයි salesman එකයි දෙකම එකට ගන්නවා primary key එක විදියට. right. ඒකයි මම මෙතන underline කරලා තිබුණා. right. මම මොකද කරන්නේ? මේ වගුව මෙහෙමම copy කරගන්නවා මෙතෙන්ට. අපි දැන් ඔන්න මේ වගුව first normal form එකට පරිවර්තනය කරන්න යන්නේ. right. මම මේක salesman එක underline කරගන්නවා. කාර් එක underline කරගන්නවා. right. දැන් මේ වගුව ගත්තොත් අපි මෙතන check කරන්න ඕන අපිට ඒක නිසා මෙතන salesman කියන එක multi valued attribute එකක් විදිහට ගන්න බෑ. තේරුණාද? ඒක නිසා අපි මෙතන මේකේ multi valued attributes උත් නැහැ. composite attribute උත් නැහැ. අපිට දීලා නැහැ. අඩු ගන්න sample data එකක්වත් දීලා නැහැ. repeating groups ගත්තොත් එහෙම මේ වගුව බැලුව ගමන් අපිට තේරෙනවා මේකේ repeating groups උත් නැහැ කියලා. එතකොට ඔයගොල්ලන්ට ටිකක් හරි ප්‍රශ්න තියෙන්නේ මේ salesman කියන එක multi valued එකක් විය යුතුද නැද්ද කියන එක. ඇත්තට මේක වෙන්නේ නැහැ. හේතුව තමයි මේ මෙතන මෙහෙම එක අර මම හේතුව තමයි Aqua කියන කාර් එක ගත්තොත් Aqua කාර් එක සමනුත් විකුණනවා නිමලුත් විකුණනවා. එතකොට Aqua කාර් එක දෙන්නෙක් විසින් විකුණනවා.
හරි අපි ගත්තොත් මොකක් හරි ලෑන්ඩ් රෝවර් කියලා එකක් ගත්තොත් ලෑන්ඩ් රෝවර් ඒකත් සමනුයි නිමලුයි විසින් විකුණන්න පුළුවන්. ඒක නිසා අපිට මේකේ මේ එකක් විතරක් ප්‍රයිමරි කී සේල්ස්මන් කියන එක විතරක් ප්‍රයිමරි කී එකට ගන්න බෑ. කාර් එක කියන එක විතරක් ප්‍රයිමරි කී එකට ගන්න බෑ. ඒක නිසා තමයි මෙන්න මේ දෙකම ප්‍රයිමරි කී එක විදිහට ගන්න කියලා කියන්නේ. හරි මේක මේ ගන්න හේතුව තමයි මෙන්න මෙතන මෙහෙම දාලා තියෙන්නේ. හරි එතකොට එහෙනම් අපිට මේක දැන් බැලුව ගමන්ම තේරෙනවා මේ ටේබල් එකේ මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් නැහැ, කොම්පොසයිට් ඇට්‍රිබියුට්ස් නැහැ, රිපීටිං ගෲප්ස් නැහැ. ඒක නිසා අපි මේ ටේබල් එක මොකද කියන්නේ ෆස්ට් නෝමල් ෆෝම් එකේම තියෙනවා. හරි අපි ඒක මෙහෙම ලියන්න පුළුවන්. This table is in first normal form since there are no composite multi-valued or multi-valued attributes or repeating groups. හරිද? මෙහෙම කියන්නේ මේ ටේබල් එක අපි already තියෙන්නේ first normal form එකේම මේ ටේබල් එක තියෙනවා. ආයෙ අපිට ඒක වෙනස් කරන්න දෙයක් නැහැ. හරිද? එහෙනම් දැන් අපි මොකද කරන්නේ ඊළඟට first normal එකේ form එකෙන් පස්සේ අපි මේ ටේබල් එක බලමු කොහොමද මේක second normal form එකට ගේන්නේ කියලා. right මම මේ පළවෙනියටම තිබුණ එක මෙහෙම කොපියක් ගන්නවා. හරි දැන් ඔන්න ඔයගොල්ලෝ හොඳට බලා ගන්න මේක කාසෙල් කියන එක තමයි මේකේ මේ තියෙන ප්‍රධාන ටේබල් එක. එතකොට second normal form එකට ආවට පස්සේ මොකද අපි කරන්නේ? transitive dependence partial dependencies තියෙනවා නම් ඒවා අයින් කරන එක තමයි කරන්නේ. දැන් එතකොට මම මේ මෙතන තියෙන ටේබල් එක. එහෙම නැත්නම් මෙතන තියෙන ටේබල් එකම තමයි මේ මෙතන ඇඳලා තියෙන්නේ. හරිද? කිසිම වෙනසක් නැහැ. හරි දැන් මේ ටේබල් එකේ dependencies දිහා බැලුවොත් එහෙම බලන්න partial dependencies තියෙන මොනවද බලන්න. partial dependency කියලා කියන්නේ primary key එකක කොටසකින් තවත් non primary key එකක් define වෙන අවස්ථාව. පැහැදිලිද? හරි එතකොට මේ බලන්න මේකේ අපි දැන් fd2 කියන එක ගන්න බෑ. ඒක prime date sold කියන primary key එක කොටසක්වත් නෙවෙයි. ඒක කෙලින්ම non prime එක. හරි එතකොට fd2 කියන්නේ මොන type එකේ dependency එකක්ද? non prime attribute එකකින් මේ තවත් non prime attribute එකක්. මොකද මේ fd2 කියන්නේ නම් transitive dependency එක. fd3 බලන්න. fd3 ගත්තොත් එහෙම car එක primary key එකක කොටසකින් තවත් non primary key එකක් car එකයි date sold එකයි එහෙනම් වෙනම එනවා. හරිද? fd3 කියලා කියන්නේ එතකොට partial dependency එකක්. fd4 ගත්තොත් බලන්න salesman ගෙන් define වෙන commission එක. එතකොට salesman කියලා කියන්නේ primary key එකකින් කොටසක්. ඒකෙන් define වෙනවා තවත් non primary key එකක්. එතකොට මෙතන fd3 එකයි fd4 එකයි අපිට සලකන්න පුළුවන් partial dependencies කියලා. එතකොට හරි මේ බලන්න දැන් අපි මේකෙදි second normal form එකේදී අපි අපේ පරමාර්ථය විය යුත්තේ අපි second normal form එකේ හදන tables වල partial dependencies ඉවත් වෙලා තිබිය යුතුයි. හරි දැන් බලමු කොහොමද මේ partial dependencies ටික ඉවත් කරගන්නේ කියලා. එතකොට මෙතන partial dependency දෙකක් තියෙන fd3 and fd4. හරිද? දැන් මෙන්න මේ වගේ partial dependency එකක් තියෙනකොට අපි මොකද කරන්නේ? partial dependency තියෙන attributes ටික වෙනම table එකකට ගන්නවා. තේරුණාද? හරි. වෙනම table එකකට ගන්නවා. එතකොට ඒ වෙනම table එකේ අපි partial dependency එකේ ඊතලේ පිටිපස්ස පැත්ත තියෙනවනේ. ඔන්න ඕක primary key කළ යුතුමමයි අනිවාර්යයෙන්. හරි. අපි බලමු මේ උදාහරණය. හරි. දැන් මේ බලන්න. දැන් ඔන්න මම මෙතන partial dependencies දෙකයි fd3 එක fd4 එකයි. හරි. fd3 එක ගන්න එක චුට්ටකට අමතක කරන්න. මම මොකද කරන්නේ දැන් මෙන්න මේ fd4 කියන partial dependency එක නැති කරන්න යනවා. ආයෙත් උකට මොකද කරන්නේ? මේ බලන්න salesman එකෙන් commission එක මම අයින් කරනවා. හරි. එතකොට මම මෙතන මේ අලුතෙන් table එකක් ගන්නවා. අපි ගමු right ඔය විදිහට ගන්න.
ගන්නවා මම. එතකොට මේකට මම දෙන්නම් කාසේල් 2 කියලා දෙන්න. එතකොට මේ බලන්න කාසේල් 2 කියන එකේ මොකද කරේ අර සේල්ස්මන් එකෙන් කමිෂන් එක තියෙන පාෂල් ඩිපෙන්ඩන්සි එක මේ සේල්ස්මන් එකෙන් කමිෂන් එක දෙන්න පාෂල් ඩිපෙන්ඩන්සි එක අයින් කරන්න පුළුවන්. දැන් මෙතන මේ දෙක අයින් කරා කියලා දැන් බලන්න මේ ටේබල් එකේ මෙන්න මේකයි අයින් කරා. එතකොට දැන් මේක තමයි මේ ප්‍රධාන ටේබල් එක. මම කහපාට කරලා තියෙන ප්‍රධාන ටේබල් එක. අනිත් ටේබල්ස් තමයි ප්‍රධාන ටේබල් එකෙන් අපි කඩ ගන්න ටේබල්. දැන් මෙතන සේල්ස්මන් එක මම සේල්ස්මන් කමිෂන් කඩලා ගත්තා. දැන් මේ සේල්ස්මන් කමිෂන් දෙකම මෙතනින් අයින් කරන්න පුළුවන්. හැබැයි ඒ උනාට මේ බලන්න සේල්ස්මන් කියලා කියන්නේ ප්‍රධාන ටේබල් එකේ ප්‍රයිමරි කී එකෙන් කොටසක්. ඒක නිසා අපිට මේ මම කිව්වේ ඊතලේ පිටිපස්සේ එන පැත්ත අයින් කරන්න බෑ. තේරුණාද? මේ ඊතලේ පිටිපස්සේ එන පැත්ත සේල්ස් අයින් කරන්න බෑ. ඒක අයින් කරොත් මොකද වෙන්නේ? මේ ප්‍රධාන ටේබල් එකට ප්‍රයිම් ගොඩ නගන්න ප්‍රයිමරි කී එකක් නැති වෙනවා. හරි ඒක නිසා මම මොකද කරන්නේ? මේ ප්‍රධාන ටේබල් එකෙන් ඔන්න මම කමිෂන් එක විතරක් අයින් කරා. හරි? ඩාරක අයින් කරන්න බෑ. ඔන්නේ අයින් කරපු කමිෂන් එක තමයි දැන් මෙතන ඇවිත් තියෙන්නේ. හරි. රයිට්. ඔන්න අපි එක ටේබල් එක ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්සි එකක් ඩිකම්පෝස් කරා ප්‍රධාන ටේබල් එක. දැන් ඊළඟ ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්සි එකට යම් බලන්න. මේකෙන් කියන්නේ කාර් එකයි ඩේට් සෝල්ඩ් එකයි ෆන්ක්ෂනලි ඩිපෙන්ඩ් වෙන. ඒ කියන්නේ පාෂල් ඩිපෙන්ඩන්සි එකක් මෙතන තියෙනවා. දැන් බලන්න මම මේකෙන් මොකද කරන්නේ? කලින් එක වගේම කාර් එකයි ඩේට් සෝල්ඩ් එකයි මම එහෙම කඩලා ගන්නවා. ඊට පස්සේ මොකක්ද කරන්නේ? මේ බලන්න. හරි. දැන් මම මෙතනින් දැන් කාර් එක අයින් කරන්න බෑනේ අනිවාර්යයෙන්ම. මේක ඇවිල්ලා ප්‍රධාන ටේබල් එක. කහපාට තියෙන ප්‍රධාන ටේබල් එක කාර් එක අයින් කරන්න බෑ ප්‍රයිමරි කී එකක කොටසක් වෙන නිසා. ඒක නිසා මේක මෙහෙමම තියෙන්න දෙනවා. ඊට පස්සේ ඩේට් සෝල්ඩ් එක දැන් මම මෙතනින් අයින් කරන්න යනවා. right. ඔන්න මම ඩේට් සෝල්ඩ් එක මෙතනින් බලන්න ඔන්න ඩේට් සෝල්ඩ් එක මම මේක මෙතනින් මෙහෙම මකනවා. මැකුවොත් එහෙම වෙන්නේ මොකක්ද බලන්න. හරිද? එතකොට මේ බලන්න මෙතන මේ FD2 කියන ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්සි එක ඉවත් වෙනවා. ඇයි? අපිට අනිවාර්යෙන් ඩේට් සෝල්ඩ් එකෙන් ඩිස්කවුන්ට් amount එකට ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා කියලා පෙන්වන්න ඕන. හරි? දැන් ඩේට් සෝල්ඩ් එක මෙතනින් අයින් කරොත් ඒක අපිට මේකේ පෙන්වන්න බැරි වෙනවා. තේරුණාද? ඒක නිසා අපි මෙතෙන්ට ක්‍රමයක් විදිහට මොකද කරන්නේ? දැන් මෙතනින් ඩේට් සෝල්ඩ් එක කඩලා ගත්තනේ. මේ බලන්න ඩේට් සෝල්ඩ් එකත් එක්ක හැමතිස්සෙම බයින්ඩ් වෙලා තියෙනවා ඩිස්කවුන්ට් amount එක. හරි. මම මොකද කරන්නේ? මෙතන මේ ඩේට් සෝල්ඩ් එකත් එක්ක මේ ඩිස්කවුන්ට් amount එකත් මෙතනින් කඩලා ගන්නවා. කඩලා අරගෙන ඔහොම දා ගන්නවා. right. තේරුණාද? එතකොට බලන්න මේකේ වෙනදී. හරි? ඔන්න දැන් අපි මේක නමක් දාගන්නකො කාර්සේල් 3 කියලා. හරි? කාර්සේල් 3 කියලා දාගත්තා. බලන්න දැන් එතකොට මෙතනදී බලන්න ඩේට් සෝල්ඩ් එකෙන් ඩිස්කවුන්ට් amount එක එකම ටේබල් එකේ ඒ ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්සි 2 එක රීප්‍රසන්ට් කරන්න අප විදිහක් තියෙන මෙතන. මේ බලන්න ඩේට් සෝල්ඩ් එකෙන් ඩිස්කවුන්ට් amount එක. ඒකම ඩේට් සෝල්ඩ් එකෙන් ඩිස්කවුන්ට් amount එක මේ මෙතන රීප්‍රසන්ට් වෙනවා. බලන්න දැන් මෙතන ෆන්ක්ෂනල් ඩිපෙන්ඩන්සි 3 ටයිප් වෙලා ඒ කියන්නේ කාර් එකෙන් ඩේට් සෝල්ඩ් ඩිෆයින් වෙන එක. හරි? කාර් එකෙන් ඩේට් සෝල්ඩ් ඩිෆයින් වෙන එක මෙහෙම ගත්තා. හරි? ඊට පස්සේ සේල්ස්මන් ගෙන් කමිෂන් එක ඩිෆයින් වෙන එක. ඒක වෙනම මෙහෙමම ගත්තා. හරිද? දැන් මොන තාමත් ප්‍රශ්න තියෙන්නේ මෙන්න මෙතන. ඇයි මේ කාර් එකෙන් ඩේට් සෝල්ඩ් විතරක් ගන්න නැතුව ඩිස්කවුන්ට් amount උත් මේකට ගත්තේ කියලා. ඩේට් සෝල්ඩ් එක විතරක් කඩලා ගත්තා නම් මෙන්න මේ සම්බන්ධය මෙතනින් නැති වෙනවා. එහෙම බෑ. ඒකත් පෙන්වන්න ඕනේ. මේ FD2 කියන්නේ මොන ඩිපෙන්ඩන්සි එකක්ද? ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එකක්. මේ non prime attribute එකකින් තවත් non prime attribute එකක් ඩිෆයින් වෙන එක. ඉතින් හදිස්සියෙන්වත් අපි මෙතනින් මේ ඩේට් සෝල්ඩ් කියන එක අයින් කරොත් එහෙනම් ප්‍රධාන ටේබල් එකෙන් මෙතන මේ ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එක පෙන්වන්න විදිහක් නැති වෙනවා. කොහොම හරි කමන්නේ ඩේට් සෝල්ඩ් එකෙන් ඩිස්කවුන්ට් amount එකට අපිට එකම වගේ පෙන්වීම සඳහා ස්ථානයක් තිබිය යුතුයි. ඒක නිසා තමයි දැන් මම මේක කඩලා ගන්නකොට හරි
ඒත් එක මේකට සම්බන්ධ වෙලා තියෙන මේ ඩිස්කවුන්ට් amount එකත් කෙලින්ම කඩලා ගත්තා. ඒක නිසා තමයි මම මෙන්න මෙහෙම මෙතන මේ ඒ ටේබල් එක දැම්මේ. පැහැදිලිද? මට තව එකක් කියන්න අමතක වුණා. අපි මේ partial dependency එකකින් මොනවා හරි කඩලා ගන්නකොට අනිවාර්යෙන් එක පැත්තක primary key එක කොටසක් තියෙනවා. දැන් මේ table එක ගත්ත primary key එක වෙන්නේ car එකයි salesman එකයි දෙකම. car එක කියන්නේ primary key එක කොටස, salesman කියන්නේ primary key එකේ කොටස. එතකොට අපි partial dependency එක අපි කඩලා එළියට වෙනම ගන්නකොට වෙනම table එකක් කඩලා ගන්නකොට ඒ ඊතලයේ පිටිපස්සේ පැත්ත තිබුණ attribute එක අපි අනිවාර්යෙන් primary key කරනවා. Functional dependency for salesman commission. salesman commission salesman කියන එක අපි primary key එකක් කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න car එකෙන් date sold. date sold එකෙන් discount මේ බලන්න මේ dependency functional dependency 3. එතකොට මෙහෙම ගන්නකොට මේකේ ඊතලයේ පිටිපස්ස පැත්තේ යොමු වෙලා තියෙන car එක තමයි primary key එක කරන්නේ. car එක නිසා date sold හොයාගන්න පුළුවන්. date sold වලින් discount amount එක හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට second normal form එකට එන්නේ. දැන් මේක මේ ප්‍රධාන table එකෙන් අපි අර attributes කඩලා ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ car එකයි salesman එකයි විතරයි. බලන්න මේක කොච්චර සම්බන්ධයක් තියෙනවද කියලා. මේ salesman ගිහලා මේ salesman එකට අපි relationship එකක් ගොඩනගන මේ car එකේ ඉඳන් මෙන්න මේ car එකට relationship එකක් ගොඩනගන. එතකොට මෙන්න මෙහෙම තමයි අපි second normal form එකට මොනවා හරි add කරන්නේ. decompose කරන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක third normal form එකට වෙන්නේ කියලා. එතකොට third normal form එකේදී මොකද්ද condition එක? transitive dependencies තියෙන බෑ. දැන් බලන්න මේකේ මොනවද? multi-valued composite attributes තියද? නැහැ. repeating groups තියද? නැහැ. මේක partial dependencies තියද? නැහැ. හරි. දැන් මේක ගත්තොත් දැන් මෙතන salesman එකකින් commission එක define වෙන එක partial dependency එකක් නෙවෙයි. එහෙමනම් මේ table එකේ primary keys දෙකක් තියෙන්න ඕන අවම වශයෙන්. primary key එක කොටසකින් තමයි මෙතන primary key එක කොටසක් තමයි salesman කියන්නේ. salesman ගේ commission එක define වෙනවා. නමුත් මෙතෙන්ට ආවට පස්සේ salesman කියන්නේ primary key එකක කොටසක් නෙවෙයි. primary key එකම. ඉතින් මේ වගේ අවස්ථාවක අපිට මෙතන partial dependency එකක් නැහැ. මෙතන තියෙන ඇත්තටම full functional dependency එක. මෙතන ගත්තොත් එහෙම බලන්න car එක කියන්නේ primary key එක අපි ලොකු table එක ගත්තොත් එහෙම sale කියන ලොකු table එක ගත්තොත් car කියලා කියන්නේ primary key එක කොටසක්. නමුත් මෙතෙන්ට ආවට පස්සේ car කියලා කියන්නේ primary key එක කොටසක් නෙවෙයි. මේ car sale 3 කියන table එකේ primary key එක. එයාගෙන් date sold හොයාගන්න පුළුවන්. එයා දන්නවනම් date sold එක හොයාගන්න පුළුවන්. date sold එක දන්නවනම් discount amount එක හොයාගන්න පුළුවන්. එතකොට බලන්න මෙතන කොහේවත් වෙන අපිට partial dependencies ඉතුරු වෙලා නැහැ. එහෙනම් අපි ඊළඟට මොකද කරන්නේ? මේ second normal form එකෙන් ගෙනාපු ටික අපි third normal form එකට ගෙනියනවා. ඒකද ගෙනිහිල්ලා මොකද කරන්නේ? transitive dependencies අයින් කරන එක. දැන් මේකේ බලන්න මේකේ අතර මේකම මාරි ඊතල ගහලා පෙන්නුවේ නෑ. date sold එකෙන් discount amount එක define වෙනවා. මේ පේනවද? මේකේ date sold කියන්නේ non prime එකක්. discount amount එක කියන්නේ non prime එකක්. non prime එකේ non prime එකක් define වෙනවා. මෙතන ඒ definition එක තාම තියෙනවා. ඔයගොල්ලෝ මේකට ඊතල අඳින්න ඕන අනිවාර්යයෙන්. එතකොට මොකද වෙන්නේ? මම ඔන්න දැන් මේ table ටික මෙහෙමම copy ගන්නවා මෙතන. මම මොකද කරන්නේ? transitive dependencies ටික අයින් කරනවා. transitive dependency ටික එන්නේ මේවා date sold එකයි discount amount එකයි. හරි. මෙතෙන්දි කරන්න ඕනේ එහෙනම් අපි ප්‍රධාන වශයෙන් මෙහෙමම highlight මේ ash color එකෙන් highlight වෙලා තියෙන dependency එක අයින් කරගන්නවා. මොකුත් කරන්න ඕනේ නෑ. copy කරා. හරි. මොකද කරන්නේ? මේ attributes දෙකම කඩලා මම ගන්නවා අලුතෙන්. හරි. date sold එකයි discount amount එකයි. හරිද? right. ඒත් එක මොන මම table එකේ නම අලුතෙන් දාගන්න. මොකද මේ අපේ හද table එකක් නේ. car sale 4 කියලා දාගත්තා. හරි. ඒකෙන් වෙන්නේ මොකද? මේ අපි මෙතන විතරයි transitive dependency එකක් තිබුණේ. මේකෙන් date sold එකෙන් discount amount එක තනිකර අලුත්ම table එකට ගෙනිච්චා. ඒක නිසා මෙතනින් මට මේ දෙකම අයින් කරන්න පුළුවන් වෙන්න ඕන. නමුත් අයින් කරන්න බෑ. හේතුව තමයි අයින් කරන්නේ නැහැ. හේතුව තමයි මෙතනින් date sold අයින් කරොත් මේ table ජාලයම අතර තියෙන සම්බන්ධය නැති වෙනවා. ඒක නිසා දැන් මම මෙතන මේ date sold විතරක් තියලා discount amount එක මෙතනින් අයින් කරනවා. හරි. දැන් බලන්න
මොකද වුණේ ස්කවුට් amount එක අතර මෙතනින් හොයාගන්න පුළුවන් නිසා මෙතන තියාගෙන ඉඳලා වැඩක් නැහැ. පැහැදිලිද? එහෙම වුණා කියලා දැන් මෙතනින් dates gold එක අයින් කරන්න බෑ. හරි ඒක නිසා මේ දෙක අතර රිලේෂන්ෂිප් එකක් ගොඩනැගිලා තියෙනවා. මේ බලන්න දැන් මේ ටේබල් හතරම ගත්තොත් එහෙම බලන්න එකකට එකක් තදින් රිලේට් වෙලා තියෙනවා. බලන්න මේ සේල්ස්මන් මේ සේල්ස්මන් මේ ඇට්‍රිබියුට් එක යොදාගෙන මේ ප්‍රධාන ටේබල් එකයි කා සේල් 2 කියන ටේබල් එක ජොයින් වෙලා තියෙනවා. කා කියන ඇට්‍රිබියුට් එක යොදාගෙන මේ සේල්ස් කියන ටේබල් එකයි ප්‍රධාන ටේබල් එකයි කා සේල් 3 කියන ටේබල් එකයි අතර රිලේෂන්ෂිප් එක ගොඩනගාගෙන තියෙනවා. ඒත් එක්ක මට තව එක දෙයක් කියන්න අමතකුණා. අපි ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එක කඩලා ගන්නකොට අපි මොකද්ද කරන්නේ? ඒ ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එකේ ඊතලේ පිටිපස්ස පැත්ත තියෙන ඇට්‍රිබියුට් එක මේක ගත්තොත් මේ ට්‍රාන්සිටිව් ඊතලේ පිටිපස්ස පැත්ත තියෙන ඇට්‍රිබියුට් එක ප්‍රයිමරි කී කරනවා අලුත් ටේබල් එකේ. හරි. එහෙනම් මම මොකද කරන්නේ? මේක ප්‍රයිමරි කී කරනවා අලුත් ටේබල් එකේ. පැහැදිලිද? එතකොට මේ විදිහට තමයි third normal form එකේ තියෙන. බලන්න දැන් මේ ටේබල් එක හැදුවට පස්සේ ටේබල් සෙට් එක හැදුවට පස්සේ එකම එක ටේබල් එකකවත් partial dependencies නැහැ, transitive dependencies නුත් නැහැ. transitive dependency කියන්නේ non prime එකකින් තවත් non prime එකක්. දැන් මෙතන මේ මෙහෙම හැදුවොත් ඒව මෙතන මේ non prime එකකින් non prime එකක් නෙවෙයි මේක date sold කියන primary එක. primary එකෙන් non prime එකක් define වෙලා තියෙනවා. තේරුණාද? එතකොට මේ මෙන්න මේ වගේ සාම්පල් ගානක් දුන්නොත් එහෙම මේක ඩිකොම්පෝස් කරන්න කියලා එතකොට මෙන්න මේ විදිහට තමයි third normal form එකට යනවා. ඒක අපි සිද්ධ කරන්න ඕන. හරි. තව පොඩි තියරි එකක් තියෙනවා. ඕගොල්ලෝ සමහර විට අහලත් ඇති ඒ තියරි එක. ඕගොල්ලෝ අහලා තියෙන voice code normalization form කියන එක. ඔබ නැත්නම් voice code normal form කියන එක. ඒකත් මම කියලා දෙන්නම්. හරි. මෙහෙමයි. අපි ටේබල් එකක් හැදුවට පස්සේ ඒක third normal form එක දක්වාම ඒක ගෙන ගියාට පස්සේ මොකද කරන්නේ? අපි ආයි පොඩි චෙක් එකක් කරනවා. non prime attribute එකකින් prime attribute එකක් define වෙනවද කියලා. ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම මේකේ බැලුවොත් එහෙම බලන්න මෙතන මේකේ බලන්න කොහෙවත් non prime එකකින් prime එකක් define වෙනවද බලන්න. නෑ. මේ වල car sales ගත්තොත් එම date sold commission discount එකක්වත් primary key විදියට ඉන්න කැමති නෑ. මේකේ බලන්න මේකේ date sold වලින් discount amount එක define වෙනවා. ඒත් මේක ඉන්නේ non prime එකකින් non prime එක. මට උනුනේ non prime එකකින් prime එකක් define වෙන අවස්ථාවක්. බලන්න මේකත් ගන්න බෑ. මේ prime එක කොටසකින් non prime එක. prime එක කොටසකින් non prime එක. ඒක නිසා අපිට ඒවා ගන්න බෑ. voice code check කරද්දී. කෙලින්ම අපි බලන්න ඕන මේ table එකේ non prime attribute එකකින් තවත් prime attribute එකක් define වෙනවද කියලා. මේක ඇත්තට මෙහෙම non prime එකකින් prime එකක් define වෙන අවස්ථා නැහැ. තේරුණාද? ඒක නිසා අපි මේක කියනවා BCNF form එකේ කියලා. හරි? BCNF. මොකද්ද මේ BCNF කියලා කියන්නේ? තේරුම මොකද්ද? voice code normal form කියන එක. හරි? voice code normal form. අපි non prime attribute එකකින් prime attribute එකක් define වෙලා නැත්නම් හොඳට අහගන්න. non prime attribute එකකින් prime එකක් define වෙලා නැත්නම් අපි කියන එක මේක මේ වෙලාවේ තියෙන voice code normal form එකේ කියලා කියනවා. හදිසියෙන්වත් non prime attribute එකකින් prime එකක් define වෙලා තිබුණා නම් මොකද වෙන්නේ? ඒක voice code normalization form එකේ නෑ. මම මේකට උත්තරේ මෙහෙම ලියනවා. This relation is in BCNF since අපි කියමු non prime එකකින් prime attributes define වෙන්නේ නැහැ කියලා. Since it does not define primary කියන අපි කියමු this relation is in BCNF since it does not define prime attribute. It does not define prime attribute by non
prime attribute non prime attribute එකකින් prime attribute එකක් define වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තමයි අපි ඒක BCNF එකේ voice code normal form එකේ තියනවා කියලා කියන්නේ. හරි. අපි බලමු එහෙනම් කොහොමද මේ exercise එක අපි කරන්න කියලා. හරි. දැන් බලන්න. හරි. ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ table එකේ. හරි columns 6ක් තියෙනවා. columns 6න් බලන්න යට keys කියලා එකක් දීලා තියෙනවා. keys කියන්නේ මොනවද? මේක primary key විදිහට ගන්න පුළුවන් ඒවා. එකක් තමයි property id කියන එක තනියෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් country name එකයි lot number එකයි දෙකම එක primary key එක විදිහට ගන්න පුළුවන්. හරි. right. එතකොට මේකේ බලන්න FD1 functional dependency 1 එක. ඒකෙන් බලන්න property id එකෙන් අනිත් හැම attribute එකක්ම define වෙනවා. හරි. ඒක අපේ full functional dependency එක. හරි. FD2 එකෙන් බලන්න country name එකනොයි lot number එකනොයි දෙකෙන්ම හරි අනිත් හැම තැනටම ඊතල ගිහිල්ලා තියෙනවා. තේරුණාද? හරි. ඊට පස්සේ functional dependency 3 FD3 බලන්න country name එකෙන් define වෙලා තියෙනවා tax rate එක. හරි? country name එකෙන් define වෙලා තියෙනවා tax rate එක. right. එතකොට ඒක මොන type එකේ functional dependency එකක්ද? ඒක ඇවිල්ලා partial dependency එකක්. මේ බලන්න partial dependency එකේ අපේ definition එක මොකද්ද? මොකද primary key එකක කොටසකින් තවත් primary key නොවන attribute එකක් define වෙනවා නම් අපි ඒකට කියනවා partial dependency එකක් කියලා. හරි. ඒත් එක්කම අපි බලමු එතකොට මේ FD4 කියන එක. FD4 කියන එක මොකක්ද? ඒක ඇවිල්ලා මොන dependency එකක්ද? transitive dependency එක. ඇයි ඒ transitive dependency එකක් කියලා කියන්නේ? මතක් කරගන්න මම කියලා දුන්න theory එක. කොහොමද transitive dependency එකකින් primary key නොවන එකකින් තවත් primary key එකක් define වෙනවා. අපි සරලවම ගත්තොත් එහෙමයි. නැත්නම් අර මම කිව්ව විදිහට A ගෙන් B define වෙනවා, B ගෙන් C define වෙනවා. හැබැයි B ගෙන් A define වෙන්න බෑ. ඒක නිසා අපි A ගෙන් C define වෙනවා කියලා එතන ලොකු combination එකක් තියෙනවා. හරි. සරලවම ගත්තොත් මේක non primary key එකකින් තවත් non primary key එකක් define වෙනවා නම් අපි ඒක transitive dependency එක. එතකොට මේක ගත්තොත් මෙතන මේ බලන්න තියෙන්නේ partial dependency එකක්, මේක transitive dependency එකක්. හරි. right. අපි බලමු දැන් එතකොට මේක කොහොමද අපි normalization process එකට හදන්නේ කියලා බලමු. ඉස්සල්ලාම first normal form එකේදී අපි මොකද කරන්නේ? අපි consider කරනවා areas තුනක්. මොනවද? මේකේ atomic attribute අනිවාර්යයෙන් මේක මේ main purpose එක තමයි first normal form එකේදී අපි වගු හදන්න වගවල columns වල values atomic values වෙන්නේ. ඒ කියන්නේ ඒ අගය තනි අගයක් වෙන්න ඕන අපිට තවදුරටත් කොටස් වලට කඩන්න බැරි. හරි? හරි. එහෙම atomic values තියාගන්න නම් අපි මොකද කරන්නේ? ක්‍රම තුනක් නෙවෙයි areas තුනක් ගැන සැලකිලිමත් වෙනවා. එක area එකක් තමයි composite attribute. composite attribute තියනවා නම් අපි composite attribute ඉවත් කරන්න ඕන මේ තියෙන table එකේ. හරි. දෙවෙනි එක multi valued attributes. මේ table එකේ කොහේ හරි multi valued attribute එකක් attribute තියනවා නම් ඒ columns උත් අපි ඉවත් කරන්න ඕන. හරි. right. අනිත් එක තමයි repeating groups. හරි. repeating groups. right. repeating groups කියන එක මම කියලා දෙන්න. හරි. repeating groups කියලා කියන්නේ සමහර වෙලාවට ඔයගොල්ලෝ මේ වගේ table එකක් දකිද්දී දැකලා ඇති. අපි හිතමු employee කෙනෙක් මොන හරි job එකක් කරනවා කියලා job කීපයක් කරනවා කියලා. job 1, job 2, job 3 වගේ ඒ වගේ තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති. හරි මම දැන් ඒක කියලා දෙන්න මොනවද මේ repeating groups කියන්නේ කියලා. හරි. එතකොට අපි එහෙනම් මේක කරන්න ඕන මොකක්ද? ඔන්න දැන් first normal form එකට ගේන නම් මේකේ multi valued හා composite attribute ඉවත් කරන්න ඕන. දැන් අපිට ඇත්තටම ගත්තොත් මේක මේ කොහෙවත් දීලා නැහැ composite attribute
මේක කොම්පොසයිට් ඇට්‍රිබියුට් එකක්, මේක මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් කියලා කොහෙවත් දීලා නැහැ. අඩු ගානේ අපිට ඒ වගේ දෙයක් ඩිෆයින් කරන්න ඩේටා එකක්වත් සාම්පල් කියන්නේ රෙකෝඩ් ඉන්සර්ට් කරපු වැලියුස් ටිකක්වත් දීලා නැහැ. ඒක නිසා අපි මෙතන සලකන්න පුළුවන් මේ ටේබල් එකේ කොහෙවත් කොම්පොසයිට් ඇට්‍රිබියුට් නැහැ, මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් නැහැ කියන එක. බලන්න ඒරියා කියන්නේ කොළඹ ගෝල් ඒ වගේ තනියක් ගියා. ප්‍රයිස් කියලා කියන්නේ අනිවාර්යෙන් තනියක් ගියා. ටැක්ස් රේට් කියලා කියන්නේ පර්සන්ටේජ් එක තනියක් ගියා. හරි. ඉතින් අපිට ගන්න බෑ මේකේ මොකුත් කොම්පොසයිට්වත් මල්ටි වැලියුඩ්වත් තියනවා කියලා අපිට තීරණය කරන්න බෑ. ඒක නිසා මේක already හරි මේක already first normal form එකට ඇවිල්ලා තියෙනවා. හරි first normal form එකට ඇවිල්ලා තියෙනවා. right බලමු අපි ඒක මම මෙහෙම ගන්න. මේ ටේබල් එකේ අපි නම මොකක්ද? නම අපි ගමු මොකක් හරි මම නිකන් මේකට නමක් දාන්නම් table 1 කියලා. හරි table 1 කියලා දාන්න නම. property id country name lot number area මේකේ එතකොට ගත්තොත් එම property id එක කියලා කියන්නේ primary key එක. මම මේ primary key එක underline කරලා bold කරන්න නැත්නම් අඳුර ගන්න බෑ. හරි country name lot number කියලා කියන්නේ මේ දෙකම primary key වෙනවා bold. මම නිකන් එක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් විදිහට මම මෙන්න මෙහෙ වරහණක් දාන්නකො නැත්නම් ඔයගොල්ලන්ට ඒක පැටලෙනවා. හරි right ඔන්න විදිය. දැන් එතකොට මේ table එක ගත්තොත් අපිට මේකේ first normal form එකේ තියෙන table එක. ඒක නිසා අපි මේක ආයේ first normal form එකට හදන්න අවශ්‍ය නැත. හරි මම මේක මෙහෙම ලියලා this table is first normal form. හරි එතකොට ඔන්න මේ table එක දැන් කොහොමද තියෙන්නේ first normal form එකේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ මේ table එක අපි බලමු second normal form එකට හදන්නේ කොහොමද කියලා. හරි second normal form එකට හදන්නේ කොහොමද බලමු. right second normal form එකේදී අපි කරන්නේ partial dependencies අයින් කරන එක කරන්නේ. හරි partial dependencies අයින් කරන එක කරන්නේ. මේ බලන්න මේකේ ගත්තොත් එතකොට partial dependency එකකට තියෙන මේ fd3 කියන එක. හරි fd3 කියන එක කොයි partial dependency එකක් කියලා කියන්නේ lot country name එකයි lot number එකයි තමයි primary key එක. බලන්න country name කියලා කියන්නේ මේ lot number එකේ කොටසක්. country name කියලා කියන්නේ මේ lot number එකත් එක්ක තියෙන primary key එකෙන් කොටසක්. හරි country name එකෙන් කෙලිම define වෙනවා මොකද්ද? tax rate එක කියන එක define වෙනවා. එහෙනම් මම මොකද කරන්නේ? country name නුයි tax rate එකයි ගලවලා වෙනම ගන්නවා. කොහොමද? එතකොට මම මෙහෙම කරනවා. ඔන්න මම මේ ප්‍රධාන table එක මේ විදිහට ආපහු දානවා. මේක ඇවිල්ලා මම main table එක. මම මොකද කරන්නේ? මේකේ මේ main table එක මේ විදිහට ගන්න. මේකෙන් මට ගලවන්න ඕන මොකක්ද? country name එකයි tax rate එකයි. හරි. එහෙනම් මම මොකද කරන්නේ? මම අලුත් table එකක් හදනවා. table එක A කියලා 1 කියලා ගමු. table 2 කියලා ගමු. table 2 කියලා මම අලුත් table එකක් හදනවා. මම මොකද කරන්නේ? ඒකෙන් ඒ table එකට attribute දෙකක් දානවා. ඒකට attribute දෙකක් දානවා මොනවද? මට ඕන country name එකයි tax rate එකයි තමයි ඕන. හරි. ඕන අලුත් table එකක් හදනවා country name එකයි tax rate එකයි දාලා. හරි. එහෙනම් මොකද කරන්න ඕන? මම මෙතනින් මේ main table එකෙන් partial dependency එකයි කරලා country name එකයි tax rate එකයි අයින් කරනවා. එහෙම වුණා කියලා ඔන්න දැන් මට මෙතනින් එහෙනම් කෙලින්ම මේ tax rate එක අයින් කරලා දාන්න පුළුවන්. හරි? මට මේ ඒ column එකම main table එකෙන් delete කරලා දාන්න පුළුවන්. delete කරා. හැබැයි මට එහෙම වුණා කියලා country name එක delete කරන්න බෑ. මොකද country name එක main table එකේ නැත්නම් table 1 එකේ primary key එකක් විදිහට හැසිරෙනවා. හරි? ඔන්න ඔච්චරයි. හරි? එතකොට මේ second normal form එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ tables දෙකයි. මොනවද table දෙක? main table එකයි ඊට පස්සේ මම අර partial dependency එක අයින් කරලා ඒක table එකයි. තේරුණාද? හරි. හරි. මේකේ මේ tax rate එක කියන එක primary key එකක් වෙන්නේ නැහැ. හරි ඒක හොඳට මතක තියාගන්න. country name එක තමයි තෝ table 2 එකේ primary key එක වෙන්නේ. ඔන්න ඔතනින් අපේ second normal form එක ඉවර වෙනවා. හරි. දැන් උන්න table එක තියෙන්නේ second normal form එකේ තමයි දැන් table එක තියෙන්නේ.
දැන් අපි බලමු මේ ටේබල් එක කොහොමද third normal form එකට ගේන්නේ කියලා බලමු. එතකොට third normal form එකට ගේන්න නම් මෙන්න මේකයි කරන්න. හරි. අපි මේ second normal form එකේ කරපු ඔක්කොම ටික කොපිය ගන්නවා. හරි. ඒ හැමම කොපිය ගන්නවා. කොපිය අරගෙන දැන් අපි table 2 එකට අතක්වත් තියන්නේ නැහැ. හැමතිස්සෙම අපි කරන්නේ මේ main table එක තමයි පුළුවන් තරම් main table එකකින් කෑලි කඩ තමයි අලුත් table හදන්නේ. තේරුණාද? main table එකේ. හරි. එතකොට බලන්න මේකේ විදිහට ගත්තොත් එහෙම ඔන්න දැන් මම මේක third normal form එක. හරි. බලමු third normal form එකේදී අපිට අයින් කරන්න ඕන මොනවද? transitive dependencies තමයි අයින් කරන්න ඕන. බලන්න එතකොට transitive dependency එක මොකද්ද මේකේ තියෙන FD4 කියලා කියන්නේ area එකෙන් tax rate එක define වෙන එක. එහෙනම් අපිට area කියන column එකයි area එකෙන් price එක define වෙන එක. area කියන column එකයි price කියන column එකයි ගලවලා වෙනම ගන්න පුළුවන්. හරි? area කියන column එකයි price කියන එකයි ගලවලා වෙනම ගන්න පුළුවන්. right? මම මොකද කරන්නේ මේකේ ඔන්න දැන් මම අලුත් table එකක් දානවා. මම මේ අලුතෙන් හදන table එක table 3 කියලා ගන්නවා. හරි? table 3 එක මම මොකද කරන්නේ? අපිට මොකද්ද කරන්න ඕන මේ area එකයි price එකයි අයින් කරන්න ඕන. හරි? මම මෙතන ගන්නවා area කියලා ගන්න. price කියලා ගන්න. හරිද? area කියලා ගත්තා price කියලා ගත්තා. හරිද? right. දැන් බලන්න. එතකොට අපි මේ බලන්න main table එකකින් area එකයි price එකයි දෙකම අයින් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි මෙන්න ප්‍රශ්නයක් නැතුව නේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේකේ ඔන්න කෙලින්ම price එක අයින් කරලා දාන්න පුළුවන් අපිට. හරි? ඔන්න price කියන column එක main table එකේ මම කෙලින්ම අයින් කරා. හැබැයි area එක මට main table එකෙන් අයින් කරන්න බෑ. හේතුව තමයි අපි area කියන එක main table එකේ අයින් කරොත් එහෙම මේ table 3 එකත් එක්ක එයාට foreign key relationship එක හදාගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. එතකොට table එක ඇත්තටම isolate වෙනවා. ඒක වෙනමම table එකක් විදියට හැසිරෙනවා. නමුත් ඒක හරියන්නේ නැහැ. ඒක නිසා අපි transitive dependency එකේ හරි transitive dependency එකේ ඊතලේ පටන් ගන්න පැත්ත. ඒ කියන්නේ ඔළුව පැත්ත නෙවෙයි අනිත් පැත්ත. තියෙන attribute එක අපි මේ table එකේ හැමම කියන්න ඕන. හරි? right. ඊට පස්සේ අනිත් point එක මතක තියාගන්න ඕන ඔයගොල්ලෝ. අපි area එක price එක වෙනම ගත්තා. හැබැයි ඊතලේ පිටිපස්ස පැත්ත තියෙන එක නේ area එක. හරි? area එක අනිවාර්යයෙන්ම primary key එකක් කළ යුතුමයි අලුතෙන් හදන table එකේ. හරිද? නැත්නම් ඒක වැරදි. තේරුණාද? right. ඔන්න එතකොට අපි මේක third normal form එකට ගෙනාවා. මෙන්න මෙහෙමයි අපි අත්‍තරම දැන් table එක ලොකු table එකක් මේ normalize කරන්න. බලන්න first table එකත් එක්ක compare කරමු බලන්න. හරි? attributes 6ක් තිබුණා. හරි? attributes 6 මොකද කරන්නේ අපි attributes 4 දක්වා අඩු කරා. හරි? මම අර කිව්ව table ගාන වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි attribute ගානයි වැඩි වෙන්න බැරි කියලා. හරි? ඒක බොහෝ දුරට ඒක ගැලපෙනවා කොම්පොසයිට් ඇට්‍රිබියුට් එකක් තිබුණ නැත්නම් මේ පිළිබඳ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මට එවන්න. හරි මම උත්තර දෙන්නම්. හරි එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. හරි එහෙනම් හැමෝටම සුබ සතියක් ජය වේවා.